ඉන්නසනස මේ ලෝකේ ආදරය කියලා දෙයක් තියෙනවා. ඔව්. සමහර කට්ටිය ආදරයට ආදරය කරනවා. ඔව්. සමහර කට්ටිය වෛර කරනවා. ඊට මේ ආදරය කරන කියන එක මේ ආදරය කරනවා කියන එක ආදරය කරන්න හොඳ නැද්ද? ඔව්. ඒක තමයි අපිට ධර්මානුකූලව පහදලා දෙන්න සනස. මේ ලෝකේ ආදරය කියලා දෙයක් තියෙනවා. එහෙමයි. එතකොට සමහරක් ඒ ආදරයට වෛර කරනවා. එහෙමයි. සමහරක් ඒ ආදරයට ආදරේ. එහෙමයි. ඊළඟට ආදරය කියන හොඳ දෙයක්ද නරක දෙයක්ද? මේ ගැන බුදුරජාණන් වහන්සේගේ කර්මඵල පින්පව් සුගති යුග දුගති නිවන පිණිස දේශනා කරපු ධර්මයේ මූලික කරගෙන අකුසල් ප්‍රහාණය කරලා කුසල් වඩන්න උවමනා කරන විදිහට මේ ආදරය කියන කාරණේ තේරුම් ගන්න කොහොමද? ඒක තමයි ගැටලුව. දැන් ප්‍රශ්නේ විලා තියෙන්නේ ගිහි ගෙදර අතාරපු අය තමයි ශ්‍රමණයන් වහන්සේලා කියන්නේ. ආදරය ගැන කතා කරන්නේ ගිහි ගෙදර. එතකොට දැන් මං ආදරය කියන වචනේ කන කතා කරොත් මට ගිහි පින්වතුන් බණීද දන්නේ නැහැ. නේද? ඇයි මේ ශ්‍රමණයන් වහන්සේලා ආදරය ගැන කතා කරන්නේ? උන්වහන්සේලාට ඒක කැප නෑනේ කියලා හිතෙන්න බැරිද? හිතෙන්න පුළුවන් නේ. හැබැයි ශ්‍රමණයන් වහන්සේලාගේ ධර්මයේ තුලින් තමයි මුනිවරුන්ගේ ධර්මයේ තුලින් තමයි මේ ලෝකේ තියෙන කරන කියන හිතන දේවල් විග්‍රහ කරලා තේරුම් අරගෙන ජීවත් වෙන්න තියෙන්නේ. එහෙම නැතුව සාමාන්‍ය ලෝකයාගේ චින්තන රටාව ආකල්ප ඇහැට පේන දේවල් ගැන පළල්නේ පටු. සාමාන්‍ය ලෝකයාගේ දේ මිනිසුන්ගේ කනට ඇහෙන දේවල් ගැන ආකල්පේ පටුයි පළල්නේ. සාමාන්‍ය ලෝකයාගේ දේ මිනිසුන්ගේ ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර නැති කල්යාණ ධර්මය අහලා නුවණින් කල්පනා කරලා කර්මඵල සුගති දුගති කුසල අකුසල විග්‍රහයක් ගැන තේරුමක් නැති දේ මිනිසුන්ගේ සාමාන්‍ය ලෝකයාගේ ආකල්පේ පටුයි. නාසයට දැනෙන ගඳ සුවඳ ගැනත් ආකල්පේ පටුයි පළල් නෑ. එතකොට දිවට දැනෙන රසය ගැන ආකල්පේ පටුයි. කයට දැනෙන පාස ගැන ආකල්පේ පටුයි පළල් නෑ. මනසේ ඇතිවන අරමුණු ගැන ආකල්පේ පටුයි පළල් නෑ. එතකොට සාමාන්‍ය දේ මිනිසුන්ගේ සාමාන්‍ය ලෝකයාගේ ඇහැට පෙනෙන රූපය පටුයි පළල් නෑ කියලා කියන්නේ ඇස ගැන අවබෝධයක් නැත්තම් ඇසට පෙනෙන රූප ගැන අවබෝධයක් නැත්තම් එයා ඉන්නේ ඇස මගේ කියන තැන. ඇස මම වෙමි කියන තැන. ඇස මගේ ආත්මයයි කියන තැන. ඊට අනුරූපව ඔයා කියන කරන හිතන රටාව තුළ බොහෝ විට ඒ කියන කරන හිතන රටාව තුළ රැස්වෙන කර්මයක් ඒකට මුල් වෙන්නේ එක්ක ලෝභය. එහෙම නැත්නම් ද්වේෂය. ඒක මොහොය. එතකොට අකුසල් මුල්. එහෙමනම් සාමාන්‍ය ලෝකයා ඇසට පෙනෙන රූපයක් ඇසට පෙනෙන රූප ගැන අවබෝධයක් නැති නිසා එයා ඒ මුල් කරගෙන කරන කියන හිතන රටාවෙන් මුල් වෙලා තියෙන එක ලෝභය, එක ද්වේෂය, එක මෝහය. මේ අකුසල් මුල්. එතකොට ඒත් එක්ක රැස් වෙන කර්මය පින්ද පවුද? පවුනේ. එතකොට සාමාන්‍ය ලෝකයා කන ගැන අවබෝධයක් නැහැ. කනට ඇහෙන ශබ්ද ගැන අවබෝධයක් නැහැ. නැති නිසා මොකද වෙලා තියෙන්නේ? එයා කනත් මගේ මම වෙමි මගේ ආත්මය කියලා තමයි හිතන්නේ. ඒක අවිද්‍යාව මුලාව අනාබෝධය. කනට ඇහෙන ශබ්ද ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා ශබ්දත් මගේ මම වෙමි මගේ ආත්මයයි කියන තැන ඉඳලා මම කියන කෝණය තුල තමයි ඉන්නේ. එතකොට ආකල්පේ පළල්ද පටුද? පටුයි. එතකොට කන ගැන ශබ්ද ගැන අවබෝධයක් නැති නිසා ආකල්පේ පටුයි. පටු වීම නිසා
කනට ඇහෙන ශබ්ද ගැන එයා යමක් කියනකොට කරනකොට හිතනකොට බොහෝ විට මුල් වෙන්නේ එක ලෝභය, එක ද්වේෂය, එක මෝහය. එතකොට එයාගේ ජීවිතේ රැස් වෙන කුසල්ද අකුසල්ද? අකුසල්නේ. සාමාන්‍ය ලෝකයාට නාසය ගැන අවබෝධයක් නැහැ. ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳ ගැන අවබෝධයක් නැහැ. නැති නිසා එයා නාසයත් ගඳ සුවඳත් ගැන මුලාවෙන් එයාලා මගේ මම වෙමි මගේ ආත්මය කියන පටු ආකල්පය තුල තමයි ඉන්නේ. එතකොට නාසය ගැන අවබෝධයක් නැත්නම් නාසයට දැනෙන ගඳ සුවඳ ගැන අවබෝධයක් නැත්නම් යමෙකුට යම් මිශ්‍රයකට වේවා පුරුෂයෙකුට වේවා ඒ ගැන අවබෝධයක් නැති නිසා නාසයට ගඳ සුවඳ දැනුණට පස්සේ ඒ ගඳ සුවඳ ගැන එක්ක ඔයාට ලෝභය ඇති වෙනවා. එහෙම නැත්නම් ද්වේෂය ඇති වෙනවා. එහෙම නැත්නම් මෝහය ඇති වෙනවා. ඊට අනුරූපව කරන කියන හිතන දේවල් වලින් රැස් වෙන කුසල්ද අකුසල්ද? අකුසල්. මොකද ආකල්පේ පටු නිසා. මොකද නාසය ගැන අවබෝධයක් නැති නිසා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන අවබෝධයක් නැති නිසා. ඊළඟට සාමාන්‍ය ලෝකයට සාමාන්‍ය දේ මිනිසුන්ට දිව ගැන අවබෝධයක් නැහැ. දිවට දැනෙන රසය ගැන අවබෝධයක් නැහැ. නැති නිසා මොකද කරන්නේ? එයා දිවත් මම මගේ ආත්මයයි කියන පටු ආකල්පය තුළ ඉන්නේ. ඒ වගේම දිවට දැනෙන රසය ගැන ඒ රසය මගේ මම වෙමි මගේ ආත්මයයි කියන පටු ආකල්පයෙන් තමයි ඉන්නේ. එහෙම වුණාට පස්සේ මේ පටු ආකල්පය තුළ ඉන්න කෙනාගේ දිවට රසයක් දැනුනට පස්සේ එයා ඒ දිවට දැනුණු රසය මුල් කරගෙන යම කියයිද කරයිද හිතයිද එතන ආකල්පේ පටුද පළල්ද? පටුයි. එතකොට ඒ පටු බවට මූලික වෙලා තියෙන අවබෝධයක් නැතිවීම නිසා නේද? එහෙමනම් ඒ අනාවබෝධයත් එක්කනම් එතන තියෙන ආකල්පේ පටු වෙලා තියෙන්නේ. එහෙමනම් එතන ලෝභය මිශ්‍රයි. ඒක ද්වේෂය මිශ්‍රයි. දුමෝයි. එහෙමනම් ඊට අනුව අකුසල් මුල්. ඊට අනුරූපව යමක් දිවට දැනෙන රසය ගැන කීවොත්, කිරුවොත්, හිතුවොත් රැස්ෙන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්නේ. අකුසල්. කය ගැන සාමාන්‍ය දේ මිනිසුන්ට අවබෝධයක් නැහැ. මේවා අනිත්‍ය දුකයි අනාත්මයි කියලා අවබෝධයක් නැහැ. ඒ නිසා කය මගේ ආත්මය කියලා පටු ආකල්පය තුළ තමයි ඉන්නේ. කයට දැනෙන පහසට සාමාන්‍ය දේ මිනිසුන්ට අවබෝධයක් නැහැ. ඒ කියන්නේ මේ කයට දැනෙන පහසත් අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා අවබෝධයක් නැහැ. නැති නිසා කයට දැනෙන පහස ගැන මගේ ආත්මය කියලා මුලාවෙන් තමයි ඉන්නේ. පිළි අරගෙන ඉන්නේ. එතකොට සාමාන්‍ය දෙව් මිනිසුන්ට කය ගැන අවබෝධයක් නැත්තම් කයට දැනෙන පහස ගැන අවබෝධයක් නැත්තම් එතකොට කය ගැන එයාට තියෙන පළල් ආකල්පයද පටු ආකල්පයද? පටු ආකල්පය. කයට දැනෙන පහස ගැන තියෙන පළල් ආකල්පයද පටු ආකල්පයද? පටු ආකල්පය. එහෙමනම් යම්ෙකුට යම් ස්ත්‍රියකට වේවා පුරුෂයෙකුට වේවා කය ගැන අවබෝධයක් නැත්නම් එයාගේ ආකල්පේ පටුව. කයට දෙන්න පහස ගැන අවබෝධයක් නැත්නම් ඒ ගැන තියෙන ආකල්පේ පටුවයි. එහෙමනම් ඊට කය ගැන පහස ගැන අවබෝධයක් නැති දෙවි මිනිසුන්ට කයට පහසක් දැනුණට පස්සේ ඒ පහස ගැන එයා කියන කරන හිතන රටාව පටු වේද පළල් වේද? පටු වෙන්නේ මොකටද? ඒක ලෝභයට මුල් වෙලා. ඒක ද්වේෂයට යට වෙච්ච සිතින් තමයි කටයුතු කරන්නේ. එහෙම නැත්නම් මෝහයට අකුසල. එහෙමනම් කය ගැන පහස ගැන අවබෝධයක් නැති පටු ලෝභයට ද්වේෂයට මෝහයට යටත් වෙලා යම් මිශ්‍රයක් වේවා පුරුෂයෙක් වේවා පේන නොපෙන යම් කියයිද කරයිද හිතයිද රැස්ෙන්නේ කුසල්ද අකුසල්ද? අකුසල් රැස්ෙන්නේ. යම්කිසි ස්ත්‍රියකට හරි පුරුෂයෙකුට හරි
මනස ගැන අවබෝධයක් නැත්නම්, ඒ කියන්නේ මනස හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වී යන දෙයක්, අනිත්‍ය දුක්ඛ අනාත්ම මමත්වයෙන් තොර වූ දෙයක් කියලා අවබෝධයක් නැත්නම්, එයාට මනස ගැන තියෙන පටු ආකල්පයක්ද පළල් ආකල්පයක්ද? පටු ආකල්පය. මනසේ ඇති වෙන අරමුණු. මනසේ ඇති වෙන අරමුණු හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වී යන දෙයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ මගේ මම වෙමි මගේ ආත්මය යන කරුණික හිස්සු ඇතිවීම නැතිවීම උරුම කරගත් දෙයක්. ඒ ගැන යම් ස්ත්‍රියකට පුරුෂයෙකුට අවබෝධයක් නැත්නම් මනසේ ඇති වෙන අරමුණුත් එහෙමයි කියලා. එතකොට එයා මනසේ ඇති වෙන අරමුණු ගැන හිතන කියන කරන රටාව පටු එකක්ද පළල් එකක්ද? පටු එකක්. ඒකට එහෙමනම් ඒ අරමුණු ගැන අවබෝධයක් නැති ස්ත්‍රී පුරුෂයන්ට දෙවි මිනිසුන්ට ආකල්පේ පටු වීම තුළ යාගේ වැඩ කරන්නේ එක ලෝභය, එක ද්වේෂය, එක මොහය. එන රැස්සෙන කර්මයේ කුසල් අකුසල්ද කුසල්ද? අකුසල්. එහෙමනම් මේ රටාව තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේ දෙවි මිනිසුන් අතර මහ පොළොව වගේ පිරිසකට තියෙන්නේ සංසාරය යන කෙනෙකුට. එතකොට කල්යාණ මිත්‍ර ඇසුරේ කල්යාණෝ ධර්මයේ ශ්‍රවණය කරලා ධම්මස පාල කරගත්ත නොනැති උතුමන්ට තමයි මේ පටු ආකල්පයෙන් පැහැර වෙලා පළල්ලු ආකල්ප සම්පත්තියක් තියෙන්නේ. එතකොට ඒ අයට ඇස ගැන අවබෝධයක් තියෙනවා, රූප ගැන අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ සත් අනිත්‍ය දුකයි අනාත්මයි මමත්වෙන් තොර වූ දෙයක්. ඇසට පෙනෙන රූපත් අනිත්‍ය දුක්ඛ අනාත්ම මමත්වෙන් තොර වූ දෙයක්. ශ්‍රෝතවත් ආර්ය ශ්‍රාවකයන්ගේ එතකොට ඒ ආකල්පේ පටු එකක්ද පළල් එකක්ද? පළල් එක. රැස් වෙන්නේ කුසල්ද අකුසල්ද? කුසල්නේ. ඒ වගේමයි කල්යාණ මිත්‍ර ඇසුර තියෙන කල්යාණ වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා නුවණින් විමසලා සිල්වත් පිරිසක් බවට පත් වෙලා ඉඳුරන් සාමර කරගෙන සතිපට්ඨානෙ සිහිනුවන වඩන ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන්ට කන ගැන අවබෝධයක් තියෙනවා. කනට එන ශබ්ද ගැන අවබෝධයක් තියෙනවා. එහෙමනම් ඊට අනුරූපව ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන් කරන කියන හිතන රටාවේ ආකල්පේ පටුද පළල්ද? පළල්. ඊළඟට ඒ ශ්‍රාවකයන්ට නාසය ගැන, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන අවබෝධයක් තියෙනවා. එතකොට නාසය ගැන, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන්ගේ ආකල්පේ පළල්ද පටුද? පළල්. දිව ගැන, දිවට දැනෙන රසය ගැන ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන්ට අවබෝධ ඥානයක් තියෙනවා. එතකොට ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන්ට දිවට රසයක් දැනුණට පස්සේ දිවට දැනෙන රසය ගැන හිතන රටාව ආකල්පේ පළල්ද පටුද? පළල්. ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන්ට කයක් තියෙනවා. පහස දැනෙනවා. ඒ පහස දැනුණට පස්සේ පහස ගැන හිතන කියන කරන රටාව පළල් එකක්ද පටු එකක්ද? පළල් එකක්. ඒකට හේතුව ඉගෙන අවබෝධය තියෙන නිසා එයාලා රැස් වෙන්නේ කුසල්ද අකුසල්ද? කුසල්. ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන්ට මනස ගැන අවබෝධයක් තියෙනවා. මොකද්ද මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. එතකොට මනසේ ඇතිවන අරමුණු ගැන අවබෝධයකින් යුක්තයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම මමත්වෙන් තොර වූ දේවල්. එහෙමනම් ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන්ට කල්යාණ මිත්‍ර ඇසුර තියෙන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ නුවණින් කල්පනා කරලා මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ ගැන මේවා දුක මේවට ගන්න හේතුවක් නිසා මේ හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. එහෙනම් යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති හේතු නිසාට ගන්න යමක් යදී සියල්ල හේතු භංගා නිරුද්ධති. ඇත්තට නැති යන ස්වභාවික ධම්මස තියෙන දානය අවබෝධ කර ගැනීම පිණිස කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයි ඉදුරන් ඉන්ද්‍රිය සංවරය නෝනි විමසීම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන ශ්‍රාවකයන්ට මේ ගැන අවබෝධයක් තියෙනවා. තියෙනකොට එහෙමනම් ඒ අය ඇහැ ගැන රූප ගැන කරන කියන හිතන රටාව සාමාන්‍ය ලෝකෙට අයිති නෑ. ඒ අය කන ගැන ශබ්ද ගැන
කියන කරන හිතන රටාව සාමාන්‍ය ලෝකෙට ගෝචර වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගියපුවා. ඉක්මවා ගියපු අය. ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන් නාසයේ ගඳ සුවඳ ගැන කියන කරන හිතන රටාව සාමාන්‍ය ලෝකයට අයිති නෑ. සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය එක. එතකොට ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන්ට දිව ගැන රසය ගැන අවබෝධය තියෙනවා. එතකොට මේ ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන් දිව ගැන රසය ගැන කියන කරන හිතන රටාව සාමාන්‍ය ලෝකයට අයිති ලෝකයට අයිති නෑ. ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන්ට කය ගැන පහස ගැන අවබෝධයක් තියෙනවා. එතකොට මේ ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන් කය ගැන පහස ගැන කරන කියන හිතන රටාව සාමාන්‍ය ලෝකයට අයිති නෑ. එහෙනම් ඒ මුල් කරගෙන සාමාන්‍ය ලෝකෙන් ඉක්මවගේ කෙනෙක්. මනස ගැන අරමුණු ගැන ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන්ට අවබෝධයක් තියෙනවා. එතකොට ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන් එහෙනම් මනසේ ඇති වෙන අරමුණු ගැන කරන කියන හිතන රටාව සාමාන්‍ය ලෝකයාගේ ගණයට අයිති නෑ. නේද? එතකොට සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය මොකද? අකුසලයකට යට වෙලා එක ලෝභයට, එක ද්වේෂයට, එක මෝහයට. එහෙම නැත්නම් රාගයට, ආසාවට, ප්‍රේමයට, ආදරයට, ආලයට, දැවිල්ලට යටත් වෙච්ච සිතින් තමයි සාමාන්‍ය ලෝකයා කරන්න කියන්නේ හිතන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන. ඒක ද්වේෂයට යටත්ව. එහෙම නැත්නම් මෝහයට යටත්ව. හැබැයි සුතවත් ආර්ය ශ්‍රාවකයන්ගේ ඒ නිසා එයාගේ කලින් කට්ටි ආකල්පේ පටුයි. සාමාන්‍ය ලෝකය කියන්නේ ඒකයි. හැබැයි ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයන්ගේ ආකල්පේ පටු නැ පළල් කියලා කියන්නේ සාමාන්‍ය මිනිස් ස්වභාවයේ ඉක්මවා ගියපු අය විදිහට හිතනවා කියලා කියන්නේ ඇස ගැනත් රූප ගැනත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ දේවල් කියලා හිතන නිසා. කන ගැනත් ශබ්ද ගැනත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ කියලා හිතන නිසා අවබෝධයෙන් යුක්ත නිසා. නාසය ගැනත් ගඳ සුවඳ ගැනත් අනිත්‍ය දුක්ඛ අනාත්ම මමත්වයෙන් තොර වූ දේවල් කියලා තේරුම් අරගෙන ඊට අනුරූපව කියන කරන හිතන නිසා. දිව රසයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ මගේ ආත්මය යන කරන හිස්සු බව තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඊට අනුරූපව කරන කියන හිතන නිසා. එයා සාමාන්‍ය ලෝකෙට අයිති නෑ. කය ගැනත් පහස ගැනත් ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ දේවල් කියලා අවබෝධයෙන් යුක්ත නිසා අවබෝධයේ පිණිස වීර්ය කරන නිසා එයා කය ගැනත් පහස ගැනත් කරන කියන හිතන දේවල් වල සාමාන්‍ය ලෝකෙට අයිති නෑ. ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා මනසත් අරමුණුත් ගැන කරන කියන හිතන රටාව කොහොමද? මේ මනසත් අරමුණුත් සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ මගේ ආත්මය යන කරුණේ හිස්සු දේවල් කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන අවබෝධයේ පිණිස පිළිපන් සුපටිපන්න සෝමුත් සේක අසේක මට්ටම ඉඳලා තමයි මනස ගැනත් අරමුණු ගැනත් එයා පළල් ලෝහිතකින් කියන්නේ කරන්න හිතන්නේ. එතකොට ඒක සාමාන්‍ය ලෝකෙට අයිති කෙනෙක් නෙවෙයි. එහෙමනම් මේ රටාව තුළ අපි බලමු මේ ආදරය කියන්නේ මොකක්ද? නේ? එතකොට ආදරය කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද? ආදරය කියන්නේ පිනින් උපන් දෙයක්ද අකුසලයෙන් උපන් දෙයක්ද? සමහරක් ආදරයට වෛර කරනවා. සමහරක් ආදරයට ආදරය කරනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි මේක තේරුම් ගන්නේ කොහොමද? දැන් මම මේක තේරුම් ගන්නට අර කලින් කරුණ කතා කළේ අපිට ආදරය ඇති වෙනවා නම් ඇහැට දැක්ක රූපයකට, කනට ඇහිච්ච ශබ්දයකට, නාසයට දැනෙන ගඳ සුවඳක් මුල් කරගෙන, දිවට දැනෙන රසයකට, කයට දැනෙන පහසක්. ඔකට කියන කැමැති අරමුණු පහ පංචකාමයේ. එතකොට ආදරය කියන කතාව කරන්නේ අපි විඥානයේ සහිත පැවැත්මෙන් යුතු සත්වයන් මුල් කරගෙන. අජීවී වස්තු වලට අපි ආදරය කියනවාද? නෑනේ. එතකොට ආදරයේ විදියට විඥානයේ සහිත පන තියෙන සත්වයන් විදියට අපි ආදරය කියන වචනේ පාවිච්චි කරන්නේ කොතනද? අපිට දකින්න ලැබෙනවා ආදරය කරන යුගයේ
ස්ත්‍රීන් පුරුෂයන්ට ආදරය කියලා කියනවා. ඒ වගේම පුරුෂයන් ස්ත්‍රීන්ට ආදරය කියන වචනේ තියෙනවා. නේද? ඊළඟට ගුරුවරු දරුවන්ට ආදරය කියලා කියන වචනේ සමාජයේ තියෙනවා. ළමයි ගුරුවරුන්ට ආදරය කියන වචනේ තියෙනවා. එතන තියෙනවා. ඊළඟට වෛද්‍යවරයා ලෙඩුන්ට ආදරය කියලා කියනවානේ. එතකොට රෝගීන් වෛද්‍යවරයාට ආදරය කියන කතාවක් සමාජයේ ඒ සමාජ ස්තරය තුල තියෙනවා. ඊට පස්සේ දෙමව්පියන් දරුවන්ට ආදරය කියලා එතන ආදරය ගැන කතා වෙනවා. දරුවන් දෙමව්පියන්ට ආදරය කියලා එතන කතා වෙනවා. එතකොට මේ ආදරය කියන වචනේ වෙන කොතනද තියෙන්නේ? ස්වාමියා බිරිඳට ආදරය කියලා තියෙනවා. බිරිඳ ස්වාමියාට ආදරය කියලා එතන ඒ ආදරය කියන වචනේ පරිහරණය වෙනවා. නේද? ඊට පස්සේ තව තියෙනවා නැන්දම්මා බෑනට ආදරය. නේද? ලේලි මාමන්ට ආදරය. ඊළඟට මුණුබුරා කිරියම්මට ආදරය. මිනිබිරි කිරියත්තට ආදරය. එහෙම තියෙනව නේද මේ ආදරය කියන වචනය ඒ තැන්වල? ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද? දැන් සාමාන්‍යයෙන් මම පැවිද්දෙක් විදිහට ධර්මානුකූලව කියනට වඩා දැන් ඔයා හිතන විදිහට ආදරය කියලා කියන්නේ සමාජයේ මොකක්ද? දැන් ඔයා ගිහිපින් උපාසක මාත්‍යෙක් විදිහට සමාජ සම්මතිය අපි ගමු. සමාජ සම්මතිය ආදරය කියලා කියන්නේ මොකක්ද? තමන් ළඟින් මැසුරු කරන කෙනෙක්ට ආදරය කියලා තියෙනවා. ඔව්. හැබැයි ඒ ආදරය කියන විග්‍රහයට ප්‍රමාණවත් නැදේ. ඒකට බොහෝ දෙනෙක්ගෙන් දැන් අපි මෙහෙම අහුවොත් දැන් මේක බලන. ඔබෙන් මං අහනවා ආදරය කියන්නේ මොකක්ද? දන්නේ නැහැ. හැබැයි ආදරය කරනවා. නේද? ඔබෙන් දැන් මං අහනවා ආදරය කියන්නේ මොකක්ද? දන්නේ නැහැ. දන්නේ නැනේ. එතකොට ආදරේ නමින් යමක් වෙන්නේ නැද්ද? කියන්නේ නැද්ද? කරන්නේ නැද්ද? හිතන්නේ නැද්ද? ඒ වුණාට ආදරය කියන එක වචනින් කියාගන්න බැරි බවක් තියෙනවානේ. සමහරක් කියනවා ඒක හැඟීමක් කියලා. එතකොට හැඟීම ප්‍රකාශ කරන්න වචන තියෙනවා. නේද? හැඟීම් වචන ඔස්සේ තමයි ප්‍රකට වෙන්නේ. ඊළඟට කායික ක්‍රියා ඔස්සේ තමයි ප්‍රකට වෙන්නේ. එහෙමනම් සාමාන්‍ය ලෝකේ ආදරය කියලා කියන්නේ කාමච්ඡන්දයට. කාමච්ඡන්දය කියන්නේ කැමැති. කැමැත්ත තියෙනවා කරුණු පහක් ඔස්සේ. රූපෙට කැමැත්ත. ඒක අකුසල් මූලිකයි. ශබ්දයට කැමැත්ත. සුවඳට කැමැත්ත. රසයට කැමැත්ත. පහසට කැමැත්ත. මේකනේ කාමච්ඡන්දය. පංචකාමයි. ඊට පස්සේ තව වචනයක් තියෙනවා සරාගී. රූපේට ආසාවෙන් බැඳී යාමට සරාගී බව කියනවා. ආස කරන ශබ්දයට බැඳිලා ගිය යාමට කියනවා ශබ්දයට සරාගී වීම බව. නාසයට දැනෙන ගඳ සුවඳට ආසාවෙන් බැඳිලා යාමට කියනවා සරාගී වෙනවා රූපෙට කියලා. ගඳ සුවඳට. දිවට දැනෙන රසයට ආස කරනවා. ඒ රසයට ආසාවෙන් බැඳී යාමට කියනවා රසයට සරාගී වීම කියලා. ඒ රාගය කියන්නේ ආසාව, සරාගී වීම කියන්නේ ආසාවෙන් එහාට බැඳී යාමට. දෙක එකට තියෙන තණ්හාපච්චය උපාදාන. ඒ වගේම කයට දැනෙන පහසට ආසා කරලා ආසාවෙන් බැඳිලා යනවා. ඒකට කියනවා පාසට සරාගී වෙනවා කියලා. රාගී කියන්නේ ආසාවට. එතකොට ඒ මොල් කරගෙන තමයි ඔක අකුසල මූලිකයි. එතකොට බොහෝ විට පුරුෂයෙක් ස්ත්‍රියක් පුරුෂයෙකුට තියෙන ආදරේ නමින් ඒ ස්ත්‍රිය හෝ පුරුෂයා ඇහැට රූප වශයෙන් නේද පේන්නේ. කනට ශබ්ද වශයෙන් නේද ඇහෙන්නේ. නාසයට ගඳ සුවඳ වශයෙන් නේද යාගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ. දිවට රස වශයෙන් නේද සම්බන්ධ වෙන්නේ. කයට පහස වශයෙන් නේද. එතකොට ඉන්නේ පංචකාමී. පස්සාකාරක කැමැත්ත පංචකාමී.
ඒ රූපයට කැමැත්ත ඇතිවීම කෙලෙස් මූලිකයි. රාගයේ මූලිකයි. ඒක දේශ මූලිකයි. ඒක මොහ මූලිකයි. ශබ්දයටත් එහෙමයි. ගන්ධයටත් එහෙමයි. රසයටත් එහෙමයි. පහසට යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා දෙන්නට ඔය රූප වශයෙන්, ශබ්ද වශයෙන්, සුවඳ වශයෙන්, රස වශයෙන්, පහස වශයෙන් නම් ආසාව ඇති වෙලා බැඳිලා ගියේ. ඒ බැඳී යාම තුල නම් එයාලා විස්තර කරන්නේ ඒක ආදරය කියලා. ඒක ආදරය නෙමෙයි. ඒක තියෙන සරාගී බව. ඒක කියන්නේ රාගය. ඒකත් එක්ක තියෙන මොකද්ද? රැක ගැනීමේ අරගලය. ලං කර ගැනීමේ අරගලය. හොදින් නැත්තම් නරකින්. එතකොට එතන මුල්ලා තියෙන්නේ එක්ක රාගය, එක්ක ද්වේෂය, එක මොහොය. හොදින් නැත්තම් නරකන තියෙනනේ. මුලාවනුත් වෙනවනේ. නේ? එහෙමනම් සාමාන්‍ය ලෝකයා යම් ස්ත්‍රියක් පුරුෂයෙක්ට ආදරය කියනවා නම්, පුරුෂයෙක් ස්ත්‍රියකට ආදරය කියනවා නම් එතන තියෙන්නේ ආසාව මුල් කරගත්ත රූප උපාදානයක්. ශබ්ද ආසාව මුල් කරගත්ත ශබ්දයට බැඳිච්ච ආසාවේ බැඳී යාමක්. එතන තියෙන්නේ ගන්ධ සුවඳට ආසාවෙන් බැඳී යාමක්. එතන තියෙන්නේ රසයට ආසාවෙන් බැඳී යාමක්. එතන තියෙන්නේ පහසට ආසාවෙන් බැඳී යාමක්. ඒක තමයි මේ ලෝකේ ආදරය කියලා ඔය කියන්නේ. ස්ත්‍රිය පුරුෂයෙකුට. ඒක කුසල් මූලිකද අකුසල් මූලිකද? අකුසල්. ඒ රටාව තුළ යම් ස්ත්‍රියක් කියන කරන හිතන රටාව පටුද පළල්ද? පටු. රැස් වෙන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. සාමාන්‍ය ලෝකයා ආදරය කියන්නේ ඕකට. තේරුණානේ? ආදරය කියන්නේ ඕකට. හැබැයි ආදරය කියලා කියන්නේ මේක අකුසලෙන් උපන් එකක් වෙන්න බෑ. නේද? දැන් නිරේ උපන් සත්වයන්ට ආදරය තියනවද? ඔය කියන ආදරේ නෑනේ. එහෙනම් කුසලයක් වෙන්න ඕනේ. සුගතිය ඉපදිච්ච අයට තියනවද? ආදරය කියලා දෙයක් තියෙනවනේ. තියෙනවා. එහෙමනම් මේ ආදරය ගැන ගොඩාක් දුරට කතා කරන්නේ අනගාരികාව. සමහර විට ආදරය ගැන දන්නෙත් නෑ. බණපද ටිකක් ඉගෙනගෙන ජාතක කතා ටිකක් කියවාගෙන ඔය කියවනවා. හැබැයි කුසල අකුසල කර්මඵල සුගති දුගති මේක නිග්‍රහයෙන් නිදහස් වීමෙන් වරගෙන තේරුවක් නෑ. මොකද අයිතිකාරයෝ කාන්තාව කියලා හිතයිනේ. උපාසිකාව නෙවෙයි කාන්තාව. ඒක හරිද? ඒක වැරදිනේ. නේ? එතකොට ආදරය කියලා කියන වචනේ අපිට තේරුම් ගන්නට පුළුවන්. කොහොමද? දෙමව්පියන් දරුවන්ට තියෙන්නේ මොකද්ද? ආදරය කියලා කියනවනේ. ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද? හොඳ දෙයක් නේ. එහෙනම් එතන ආදරය ප්‍රශංසා ලැබනවානේ. එහෙමනම් එතන කුසල් මූලිකද වෙන්න ඕනේ අකුසල් මූලිකද? කුසල්. දරුවෝ දෙමව්පියන්ට ආදරය. එහෙනම් එතන තියෙන කුසල් මූලිකද අකුසල් මූලිකද? ගුරුවරු ගෝලයන්ට ආදරය. එතන කුසල් මූලිකද අකුසල් මූලිකද? රජතුමා රටවැසියන්ගේ කෙරෙහි ආදරය. කුසල් මූලික වෙලා අකුසල් මූලික. කුසල් මූලික. රටවැසියෝ රජතුමාට ආදරය. එහෙනම් ඒ ආදරේ කුසල් මූලිකද අකුසල් මූලිකද? කුසල් මූලික. එහෙමනම් කුසල් මූලික ආදරය මොකද්ද? අකුසල් මූලික අපි කියවනේ. නේද? එහෙනම් කුසල් මූලික ආදරය මොකද්ද? අපි ඒක අර කලින් කතා කරන්නේ නැතුව පිටිපස්සේ ඔරලෝසු මෙහාට කරනවට පේන්නේ. ඒ ගැන තේරුම් ගමු. එතකොට කුසල් මූලිකව තමයි අපිට මේ ආදරය කියන එක තේරුම් ගන්නට තියෙන්නේ. එහෙමනම් දෙමව්පියන් දරුවන්ට ගමු අපි. දෙමව්පියන් දරුවන්ට ආදරය. එතකොට දෙමව්පියන් දරුවන්ට ආදරය කියලා කියන්නේ ඒ ආදරය තුල දරුවන්ට තියෙන්නේ අනතුරක්ද ආරක්ෂාවක්ද? දෙමව්පියන්ගේ ආරක්ෂාව. පිහිට පිළිසරණයක් රැකවරණයක්ද? එහෙම නැත්නම් අනතුරක්ද? රැක පිහිටක් පිළිසරණක් රැකවරණයක් කාගෙන්ද? දෙමව්පියන්ගෙන්. ආදරය කියන අයට කවටද? දරුවන්ට. එතකොට දෙමව්පියන් දරුවන්ට ආදරය කියලා කියන්නේ ඒ ආදරය කියන කාරණා තුල තියෙන්නේ මොකද්ද? දරුවන්ගේ යහපත් මේ පිහිටක් පිළිසරණක් රැකවරණයක් ආරක්ෂාවක් සැලසීමක් තමයි ඒ ආදරය තුල තියෙන්නේ. නේද? එහෙනම් එතන ඒ ආදරය කියන එක හොඳ දෙයක් වගේ. එතකොට අපි තේරුම් ගමු එහෙනම් දෙමව්පියන් දරුවන්ට
සලසන යහපත මොකද්ද? දෙන පිහිට පිළිසන්න රැකවන ආරක්ෂාව මොකද්ද? එහෙනම් දෙමෝපියන් දරුවන්ට ආදරය කියන කාරණය තියෙන්නේ දෙමෝපියන් අපි අහලා තියෙනවා බ්‍රහ්ම විහාර තියෙනවා. මෛත්‍රිය සැපේ කැමති බව, කරුණාව දුක අකමැති බව, මුදිතාව දියුණුව කැමති බව, උපේක්ෂාව කියන්නේ කම්මස්සක. තමන් අනු කරන සෑම තමන් වේවා අනුන් වේවා යමක් කරයිද කියයිද හිතයිද රැස්සෙන පිනට පවට අනුව තම තමන් තමයි දායාද කරගෙන සසරේ ගිහිලා විදවන්න තියෙන්නේ. කර්මයේ සිහි කරන එක. නේ? එහෙමනම් අපිට මේ විග්‍රහය තුළ ආදරේ ගෞරවාන්විත දෙයක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට දෙමව්පියන් දරුවන්ට ආදරේ කියලා දෙමව්පියන් දරුවන්ට සලසන්නේ මොකද්ද? ආරක්ෂාව. දියුණු බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දරුවන්ගේ යහපත. නේ? ඒ යහපත නම් දෙමව්පියන් ඒ යහපත දරුවන්ට සලසා දෙන්නේ කොහොමද? ඒ තමයි දෙමව්පියන් දරුවන්ගේ සැපේ කැමතිනේ. සැපේ කැමති. එතකොට දෙමව්පියන් දරුවන්ගේ සැපේ කැමති බව මූලික කරගෙන ඒ දරුවන් වෙනුවෙන් යමක් කියනවා නම් කරනවා නම් හිතනවා නම් ඒ දරුවන් කෙරෙහි ඒ විදිහට හිතන එක කියන එක කරන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? හොඳ දෙයක් නේ. ඊට අනුරූපව ඒ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට සැපේ කැමතිව දුක අකමැතිව යමක් කියනවා නම් කරනවා නම් හිතනවා නම් එතකොට තමන්ටත් යහපතක් ඒ දරුවන්ට යහපතක්. එතකොට ඒකට කියන මෛත්‍රිය. එහෙනම් දෙමව්පියන්ගේ තියෙනවා දරුවන්ගේ සැපේ කැමති බව මූලික කරගෙන සැපය ඇති කර ගැනීම පිණිස ඒ දරුවන්ට යහපත සලසා ගැනීම පිණිස යමක් කියන කරන හිතන රටාව තියෙනවා. මේක හරිනේ. දෙමව්පියන් දරුවන්ගේ දුකද කැමති සැපද? දුක් විඳිනවද කැමතිද? නෑනේ. එහෙනම් ඔව් සැප විඳිනව තමයි කැමති. එහෙමනම් යම් කිසි අම්මා කෙනෙක් ඒවා තාත්තා කෙනෙක් ඒවා දරුවෝ දුක් විඳිනවට කැමති නෑ. දරුවන්ගේ යම් කිසි දරුවන්ට දුකක් තියෙනවා නම් දුකක් ඇති වෙන්න තියෙනවා නම් ඒ සියලු අනතුරින් මුදවන්නට කායික වේවා මානසික වේවා දෙමව්පියෝ කලින්ම සැලසුම් හදන්නේ නැද්ද? හදනවනේ. හදලා ඊට අනුරූපව දෙමව්පියෝ දරුවන්ගේ දුකින් මුදවා ගැනීම පිණිස යමක් කරන කියන හිතන රටාවක් නැද්ද? තියෙනවා. ඒ මුල් කරගෙන දෙමව්පියන් දරුවන් එක්ක සම්බන්ධයක් නැද්ද? දැන් අර සැපේ සම්බන්ධයක් තිබ්බා. මෛත්‍රී උපකාර කිරීම තුළ සම්බන්ධයක් තිබ්බා. සැපේ පිණිස. එතකොට දරුවන් දුකින් මුදවා ගැනීම පිණිස උපකාර කිරීමේ සම්බන්ධයකුත් තියෙනවා. ඊළඟට දෙමව්පියන් අම්මා තාත්තලා දරුවන්ගේ දියුණුව කැමති බවක් නැද්ද? ඒ සඳහා උපකාර කිරීමක් නැද්ද? දෙමව්පියන්ගෙන් කියන කරන හිතන රටාවක් නැද්ද? දෙමව්පියන් දරුවන්ගේ දියුණුව පිණිස තියෙනවා. එතකොට ඊට අනුරූපව දෙමව්පියන් දරුවන් එක්ක බැඳීමක් නැද්ද? ඒක කුසල් මූලිකද අකුසල් මූලිකද? කුසල් මූලිකයි. ඊළඟට දෙමව්පියන්ට දරුවන්ගෙන් සැපයට උපකාර කරනකොට දුකින් මුදවා ගන්නට උපකාර කරනකොට දියුණුව ඇති කර ගැනීම පිණිස උපකාර කරනකොට දරුවන්ගෙන් සමහර තාඩන පීඩන දෙමව්පියන්ට ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවනේ. එතකොට දෙමව්පිය මොකද හිතන්නේ? අපි දරුවන්ගේ යහපත පිණිස දෙමව්පියෝ යමක් කළ යුතුද කරලා තියෙන කරනවා. නේද? එතකොට අපින් විය යුතු දේ අපි කරනවා. හැබැයි දරුවෝ නොතේරුම්කමට අපිට නිନ୍ଦා පාස වද බඳන පැමුණුවට අපිට කරන්න දෙයක් නෑ. අපේ කොටස අපි කරනවා. එයාලට උන තේරුණාට. ඒ නිසා අපිට සතුටු වෙන්න පුළුවන්. අපි යහපතනේ. අපි කරගන්න දේවල් අපිට තියෙයි. එයාලා කරගන්න දේවල් එයාලට දෙයි කියලා. දරුවන්ගෙන් තාඩන පීඩන එල්ලනකොට කර්මයේ සිහි කරලා දරුවන් කෙරෙහි ඉවසීමක මධ්‍යස්ථ වෙලා ඉවසීමක් ඇති කරගෙන දෙමව්පියෝ සමර වෙන්නේ නැද්ද? සමරනනේ. ඒ විදිහට උපේක්ෂාවෙන් යුතු බැඳීමක් දෙමව්පියන්ට දරුවන් එක්ක නැද්ද?
තියෙනවනේ. එහෙමනම් දෙමව්පියන්ට තියෙනවා දරුවන් කෙරෙහි සැපයට උපකාර කිරීම පිණිස ඇතිවෙච්ච බැඳීමක්. දෙමව්පියන්ට දරුවන් දුකින් මුදවා ගැනීම පිණිස කියන කරන හිතන රටාව තුල ඇතිවෙච්ච බැඳීමක් තියෙනවා. දෙමව්පියන්ට දරුවන්ගේ දියුණුව පිණිස උදව් උපකාර කරන කියන කරන හිතන රටාවෙන් ඇතිවෙච්ච බැඳීමක් තියෙනවා. ඊළඟට දෙමව්පියන්ට දරුවන්ගේ මොන තාඩන පීඩනාවක් තමන්ගෙන් දරුවන් වෙනුවෙන් කළ යුතු තමක් යදී සියල්ල කරලා නොතේරුම්කමට තමන්ගේ ජීවිතයේ දරුවන්ගෙන් මොන තාඩන පීඩනාවක් දරුවන් කෙරේ ද්වේෂයක්, කෝපයක්, වෛරයක්, බද්ධ වෛරයක් ඇති කරගන්න නැතුව කර්මඵල කරන කියන හිතන රටාව තුළ තමන් වේවා අනුන් වේවා දෙමව්පියන් වේවා දරුවන් වේවා කර්මයේ රැස් වෙන ඊට අනුරූපව තමන් සසරේ සුගති දුගති කරා යනවා කියලා තේරුම් අරගෙන කර්මයේ සිහි කරලා උපේක්ෂාවෙන් යුතු ඉවසීමෙන් යුතු දරුවන් කෙරෙහි ගැටෙන්නේ නැති ඊට අනුරූප දෙමව්පියන්ගේ දරුවන් කෙරෙහි බැඳීමක් නැද්ද? තියෙනවනේ. ඊළඟට දෙමව්පියෝ කැමති දරුවෝ සත්තු මරණ, හොරකම් කරන, වැරදි කාම සේවන යෙදෙන, බොරු කියන මද්ද්‍රව්‍යමත්පැන් පානය කරන අය විදිහටද සතුන් මැරීමෙන් වැළකීච්ච ඒක දුස්සීල පුතඥ අය විදිහට දකින්නද දෙමව්පියෝ කැමති? ඊළඟට සතුන් මැරීමෙන් වැළකීච්ච, සොරකමෙන් වැළකුණු, වැරදි කාම සේවනයෙන් වැළකුණු, බොරු කියලා පිස් වචන පරුස වචනින් වැළකීලි, මන්ත්‍රයන්පෙන් පාණින් වැළකීච්ච, ලැබිදි දෙයින් සතුටුවන මෛත්‍රියට සම්මාදිට්ඨියෙන් යුතු කල්යාණ මිත්‍ර ගිහි පැවිදි අය අසුර කරනවට දෙමව්පියෝ කැමති. අසුරන කැමති. එහෙමනම් දෙමව්පියෝ දරුවෝ දුස්සීල වෙනවට කැමති නෑ. ඊළඟට දෙමව්පියෝ කැමති දරුවන් සිල්වත් වෙනවට. එහෙමනම් ඒ දුස්සීලකමින් මුදවා ගැනීම පිණිස දරුවන් සිල්වත් කරවීම පිණිස ඊට අනුරූපව කියලා කරලා හිතන රටාවකින් දරුවන් කෙරෙහි ඇති වෙන බැඳීමක් නැද්ද දෙමව්පියන්ගේ? තියෙනවා. දුස්සීලකමින් මුදවාගෙන සිල්වත් කරන්ට ඊට අනුරූපව දෙමව්පියන් දරුවන් කෙරෙහි ඇතිවෙච්ච බැඳීමක් තියෙනවා. ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඒ මොකද ඒ ඔක්කොම කුසලයට තමයි අර උපකාර කරන්නේ. මේක සාමාන්‍ය විදිහට තේරුම් ගන්නට මේ චිත්තසයිසික රූප නිබ්බාන ගැඹුරු සමත විදර්ශනාවට යන්න කලින් තේරුම් අරගෙන මෛත්‍රී කරුණාව මොකද්ද කියන කාරණේ තේරුම් අරගෙන ඊට අනුරූපව මුල හදා ගන්නටයි මේ කියන්නේ. මොකද යථාර්ථය තුල ආදරය කියලා කියන්නේ තණ්හාව රාගය. ඒ ඔක්කොම දුරු කරන්න ඕනේ. හැබැයි මුලදී ආදරය කියන එක හරියට හඳුනාගෙන ඊට අනුරූපව අපිට සම්මත ලෝක ජීවත් වෙන්න වෙනවා කුසලයක් මුල් කරගෙන. ඒකයි මේ කියන්නේ. සමහරක් ආදරයට ද්වේෂ කරනවා සමත විදර්ශනා වඩන්නෙත් නැහැ. සමහර ගිහි පැවිදින්ව සමත විදර්ශනා කියලා වඩන්නේ වඩනකොට දානයට සීලයට භාවනාව ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවට ගරහනවා. පිනට ගරහනවා. විදර්ශනා ප්‍රශංසා කරන. එතකොට දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. එකපාරටම සමත විදර්ශනාවට කෙනෙකුට එන්න පුළුවන්ද? බෑ. එකපාරටම කෙනෙකුට නිවන් මාර්ගට එන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඉස්ලාමයන්ට කරන්නේ මොකද? දාන සීල භාවනාවෙන් තමයි එන්නේ. එතකොට ඒ තැන නුවණ පාවිච්චි කරලා තම කැමති කෙනෙකුට ඒ තැන ගුණධර්ම පුරුදු කරන්න අයිතියක් නැද්ද? එතකොට විදර්ශනා වඩනවන හරියට කෙනෙක් සමත විදර්ශනා සීලයෙන් පදන් වෙච්ච කල්යාණ මිත්‍ර ඇසුරේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් විමසලා දස කතාවෙන් අනුග්‍රහ ලබන සමත විදර්ශනා ලාභින්ගේ ජීවිතේ පදන් වෙච්ච එක. පදන් වෙච්ච එක. අයට නිප්පක පඤ්ඤාව තියෙන. ඒ කියන්නේ ස්ථානෝචිත නෝන තියෙනවා. ඒ කියන්නේ අකුසල් දන්නවා. අකුසල් මුල් දන්නවා. ආදීනව දන්නවා. කුසල් දන්නවා. කුසල මුල් දන්නවා. කුසල ආනිසංස දන්නවා. සුගති දුගති දන්නවා. කර්මඵල දන්නවා. පින්පව දන්නවා. සේවනයේ කළ යුතු දේ නොකළ යුතු දේ දන්නවා. අසුරු කළ යුතු දේ නොකළ යුතු කෙනා දන්නවා. ඊට පස්සේ මෙලොව පරලොව දන්නවා. කර්මඵල දන්නවා. සංසාර ගමන දන්නවා. දුකේ හට ගැනීම නැතිවීම හේතුඵල ධර්ම ගැන දන්නවා. මේකේ නිදහසීම ආර්ය ශ්‍රැංග මාර්ගයේ බව දන්නවා. දන්න කෙනාගේ හිත පළල් පටු නැහැ.
අන්න සැබෑ සමත විදර්ශනාලාභයෙන්. එතකොට ඒ සමත විදර්ශනාලාභයෙන් ජීවිතේ පදම් වෙලා මොකෙන්ද? සැබෑම වූ කල්යාණ මිත්‍ර ඇසුරෙන්. සැබෑම වූ කල්යාණ වූ ශ්‍රී සද්ධර්මයෙන්. සැබෑම වූ ධර්ම නුවණින් විමසීමෙන්. සැබෑම වූ කල්යාණ ගිහි පැවිදි අයගේ දස කතාවෙන් අනුග්‍රහ ලැබෙමින්. තේන්නනේ? සැබෑම වූ සීලයෙන් ඉන්ද්‍රිය සංවරයෙන් දමණය වෙච්ච සැබෑම සීලෙන් හැදිච්ච සමාධියෙන් යුතු ප්‍රඥා සමාධිමත් සිතින් ප්‍රඥාව උපදවාගෙන ප්‍රඥාවෙන් හොඳට පදන් වෙච්ච නුවණ තියෙන කෙනාට මේ සුළු බුදුරජාණන් වහන්සේ වදාළේ අසුරු සෙනක් පවා කුසල් සිතක් උපදවා ගන්න ඕන යමෙක් ඒක මහත්ඵලයි මානිසංසයි ඒක අගින මට්ටමට සීනුවණක් තියෙනවා. නමුත් අපිට වර්තමානයේ බොහෝ සමත විදර්ශනායයි කියා ගන්න ඇතන් ගිහි පැවිදි අය බහුතරයක් සුළු පිරිසක් කර මේ අහිංසක අම්ම කෙනෙක් මල් ටිකක් පූජා කරොත් ඕක නෙමෙයි කරන්න ඕනේ කියනවා. දැන් මට මතකයි අපි අර කොහෙද සීරුවාවිල පින්කමක් කළා. මොකද්ද? පළතුරු පූජාව. නිකිලි සුත්තමයන් වහන්සේට කළේ සාසුව බුදුරජාණන් වහන්සේට. එම බොහෝ දෙනෙක් ගැරහුවන්නේ ඒක නෙමෙයි කරන්න දෙන්න. විදර්ශනාව කියනවා. එතකොට මේ සුගතියට ඇවිල්ලා කියන්නේ. එතකොට සුගතියෙන් පෙන්නන දුගතිය මිදෙන්න එපා. එතකොට දුගතියෙන් මිදෙන අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් පිනෙන් අනික අවබෝධයෙන්. ඉස්සෙල්ලාට එතකොට අවබෝධයෙන්ද දුගතියෙන් මිදෙන්න තියෙන්නේ පිනෙන්ද? එතකොට පින් කරන එකද ලේසි? ඉස්සෙල්ලා අවබෝධය කරා යන එක ලේසි. පින් කර ගන්න එක. එතකොට අපි මනුස්ස ලෝකෙට ආවේ ඉස්සෙල්ලා අවබෝධයෙන්ද ආවේ පිනෙන්ද ආවේ. එහෙනම් පිනින් කරගන්න නම් අපි පින් කරගන්න පුළුවන් කෙනෙකුට සුදුසු ප්‍රමාණයට එයාගේ අවශ්‍යතාවයට යන වෛද්‍යයක් තියෙන්න ඕනේ. බුද්ධ ශාසනයේ සීල දිනාම රහත් වෙන්නේ නැහැ. ඒක හැම කෙනාගේම සමාන නෑ. මොකද වාසනා ගුණ, ඉන්ද්‍රිය ධර්ම, කර්ම වෙනස්කම් තියෙනවානේ. ඒක නෝනෙත් තේරුම් ගන්න ඕනේ. ඒකට නිප්පක පඤ්ඤා ස්ථානෝචිත නුවණ. ශ්‍රාවකයන්ට මේක පිළිටනවා. තේරෙනවනේ? ඉතින් ඒක බුද්ධ දේශනාව පුරාවට තියෙනවා. සාදු සාදු කියලා බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වෙන්නේ සමහර කරුණු. දැන් ධම්මදින්න උපාසක මහත්තයා 500ක් පිරිස පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට උපෝසතේ දවසේ සිල් සමාදන් වෙලා ඇවිල්ලා වන්දනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහන සාදු සාදු පින්වත් ගෘහපතිවරුනි, ඔබ මේ බොහොම හොඳ දෙයක් නෙමෙයි කරගෙන තියෙන්නේ. කරන්නේ ඒ තමයි පුන් පොහොව දවසේදී උපෝසතේ ආරක්ෂා කරන එක. බොහොම හොඳ දෙයක් කියනවා. එතකොට දැන් උපෝසතේ සමාදන් වෙන්නේ කවුද අනුමෝදන් වුනේ? තුන් ලෝකෙටම අග්‍ර ගුණයන්ගෙන් අග්‍ර බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මේ ධම්මදින්න උපාසක මහත්තයන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට දාන කාරණයක් ගැන අහගන්න කියනවා. භාග්‍යතුන් වහන්සේ අපිට බොහෝ කාලයක් යහපත පිණිස සැපේ පිණිස යම් දාන කරුණක් තියෙනවා නම් ඒ කරුණ භාග්‍යතුන් වහන්සේට වැටේවා. ඒ කරුණ අපිට කියා දෙන සේක්කා කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා හොඳයි පින්වත් ගෘහපතිය. ඔබට ඔය කල්යාණ මිත්‍ර සීගිවැදි උපාසක උපාසිකාවන් ඉන්නවනේ සංඝයා ඉන්නවා. ඒ අය ළඟට ගිහිල්ලා බොහෝ කාලයක් යහපත පිණිස සැපේ පිණිස මම යම් ධර්මයක් දේශනා කරලා තියෙනවනම් ඒ ධර්මයේ තමයි මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ. ස්කන්ධ කියන්නේ රූප වේදනා සංඥා සංකාර පංච උපාදානස්කන්ධ. ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ආයතන ඇස කරන ආසය දිව කය මනස මගේ ආත්මය කියලා පිළිගත්ත මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකට ආйти ලෝකයේ හටගන්නේ ආසාව නැතිවීමෙන් මේ දුක නිදහස නැති වෙන්න නම් මේ ආසාව මේ ස්කන්ධ ධාතු ආයතන ලෝකේ හේතුඵල වශයෙන් විමසනකොට මේ අනිත්‍ය දුක අනාත්මයි මගේ මම වෙමි මගේ ආත්මය යනින් කරුණික හිස් දෙයක්. ඒ බව අවබෝධ කරගන්නට කල්යාණ මිත්‍ර ඇසුර දියුණු කරන්න සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය නුවණින් විමසා තේරුම් අරගෙන පුරුදු කළ යුතු ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම, දෙමෝපියන්ට සැලකීම, ධාර්මිකව ජීවත් වීම, දන් දීම, නුවණින් යුක්තව ජීවත් වීම කියන කරුණු මං කියා දෙන්න තියෙන්නේ. සංඝයා අසුර කළා, නුවණැත්තන් අසුර කරලා ඒක පුරුදු කරන්න කියලා.
ඊට පස්සේ ධම්මදින්න උපාසක මහත්තයා යනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපි ගිහි ගෙදර දුවා අමුදරුවන් එක්ක රන් රිදී කෙත්පත් පරිහරණය කරන අය. බොහෝ කටයුතු බහුල අය. එතකොට ඒසා ආර්ය වූ හුදෙකලාවක් අපිට නෑ ගිහි ගෙදර සම්බාධ බහුලයි. ඉතින් ඒ නිසා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේට බොහෝ කාලයක් යහපත පිණිස පවතින සැපේ පිණිස හේතුනියම් ධර්මයක් තියෙනවා. ඒ ධර්මය අපිට කියා දෙනසේක්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන හොඳයි පින්වත් ගෘහපතිය. ඒවනම් ඔබට බොහෝ කාලයක් යහපත පිණිස පවතින සැපේ පිණිස පවතින කරුණක් විදිහට කල්යාණ මිතුරන් ළඟට ඇවිල්ලා කල්යාණ ධර්මය අහලා නුවණින් කල්පනා කරලා තථාගත වූ බුදු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් හිතේ පැහැදීම ඇති කර ගන්නට බොහෝ කාලයක් ඒක ඔබට යහපත පිණිස පවතිනවා. නිවන පිණිස මෙලොව පරලොව සැප සලසන සතර අපා දුකින් මුදවන රාග දේශ මොහ දුරු කරන සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරවන නිවන පිණිස හේතු වන ස්වාක්ඛාත සම්දිඨික අකාලික ඒපාසික ඕපනායක පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා නුවණින් විමසලා ගුණ වශයෙන් හඳුනාගෙන හිතේ පැහැදීම ඇති කර ගන්නට ඒක ඔබට බොහෝ කාලයක් යහපත පිණිස සැපේ පිණිස පවතිනවා. ඒව ගේම පින්වත් ගෘහපතිය මේ සුගතයන් වහන්සේගේ ශාසනයේ සුපටිපන්න සුවිමුක්ත සේකාසේක අට්ඨපුරුෂ පුද්ගල මාර්ගඵලලාභී සංගරවන ආහුනේය පාහුනේය දක්ඛිනේ අංජලි කරණි අනුත්තරම් පින්කිත වූ උතුම් වූ සංගරවන ගුණ වශයෙන් හඳුනාගෙන හිතේ පැහැදීම ඇති කර ගන්නට ඒක ඔබට බොහෝ කාලයක් යහපත පිණිස පවතිනවා සැපේ පිණිස පවතිනවා. ඒ වගේම පින්වත් ගෘහපතිය ඔබේ ජීවිතේ ප්‍රධාන අරමුණක් විදිහට ඔබ සතුන් මැරීමෙන් වළකින්ට සොරකමෙන් වළකින්ට වැරදි කාම සේවනයෙන් වළකින්ට බොරු කීමෙන් වළකින්ට මන්ද්‍රයමත් පෑන් පානෙන් වළකින්ට ඔබට බොහෝ කාලයක් යහපත පිණිස සැපේ පිණිස පවතිනවා කියලා මේ කාරණය පින්වත් ගෘහපතිය ඔය කරුණ ඔය විදිහට දරා ගන්නට කිව්වා. ඊට පස්සේ ධම්මදින්න උපාසක මහත්තයා කියනවා භාග්‍යතුන් වහන්සේ ඔය කරුණ අපි තුල අපි දකිනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරේ සද්ධර්මය අහලා නුවණින් කල්පනා කරලා කරුණ සහිත වූ බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට අරහං සම්මා සම්බුද්ධ වශයෙන් කියලා හිතේ ඇතිවිච්ච පැහැදීමක් අපිට තියෙනවා. උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි කරුණ සහිතව හිතේ පැහැදීම ගෞරවයක් ශ්‍රද්ධාවක් තියෙනවා. ආර්ය මහා සංඝරත්නය ගැන හිතේ පැහැදීමක් ගෞරවයක් කරුණු සහිතව තියෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ අපි සතුන් මැරීම වැළකීච්ච අය. සොරකමෙන් වැළකීච්ච අය. වැරදි කාම සේවනයෙන් වැළකීච්ච අය. බොරු කීමෙන් වැළකීච්ච අය. මද්ද්‍රයමත් පෙන් පානෙන් වැළකීච්ච අය කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා සාදු සාදු ධම්ම දෙන්නේ. සාදු සාදු ඊතා යහපත් ඊතා හොඳයි කියන එකනේ. ධම්ම දෙන්න ඔබ ඔය වදාලේ සෝතාපන්න බව නේද? ඒ කියන්නේ සතර ආපා දුකින් නිදහස් වෙච්ච බව නේද ඔබ ඔය වදාලේ? කවුරුත් කිව්වද සතර ආපා දුකින් නිදහස් කියලා? නෑ. අර කරුණු හතර තමා තුළ අපි තුළ අපි දකිනවා භාග්‍යතුන් වහන්සේ කියලා වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙමනම් මේ සතර ආපා දුකින් නිදහස් වෙච්ච නිදහස් වීම පිණිස හේතු වන කරුණු තුන හතරක් නේද? මේ ඇයට කියා දීලා ඒ තුල හිතේ පැහැදීම ඇති කරගෙන පැහැදීමෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව ඒ තුල වාසය කරන්න කියලා වදාළේ බුදුරජාණන් වහන්සේ සතර ආපා දුකින් නිදහස් වෙන කරුණු හතරක් ගැන නේද? ඒවට කියන සෝතාපට්ටි අංග. සතර ආපා දුකින් මුදවන කරුණු හතර හිතේ පැහැදීම ඇති කරගත යුතුයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දැන් ඒ අයට සෝතාපන්න අය මුලින් කරුණු කාරණා කිව්වා. හැබැයි ගිහි ගෙදර තියෙන සම්බාධ බහුල බවත් එක්ක ඒ අය කිව්ව භාග්‍යතුන් වහන්සේ ආර්ය වූ හුදකලාවක් විවේකයක් තියෙන ගිහි පින්වතුන්ට නැති ශ්‍රමණයන් වහන්සේලාට තියෙන ඒ සඳහා ඉඩකඩ තියෙන අවස්ථාව තියෙන අයට තියෙන ඉඩකඩ අපිට අඩුයි. ගිහි ගෙදර අමුදරුවන් පෝෂණය කිරීමෙන් රැකී ආරක්ෂා වගකීම් යුතුයකම් වගකීම් දරමින් ඉන්න නිසා අපිට ඒසා නිවන කරා යන්න පුරුදු කළ යුතු යම් ධර්මයක් ඇද්ද? ඒ සඳහා කැප වෙන්න තියෙන අවස්ථාව ඉඩකඩ කාලේ අඩුයි කියලා නේද වදාළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යාට ගැරෙව්වද? නෑ. එහෙනම් මේ දෙක කරන්න. දැන් අපි වර්තමානයේ
බහුතරයක් සුළු පිරිසක් කරන මේක කරන්නේ මේ සමත විදර්ශනායයි වඩනවා කියන්නේ බහුතරයක් ගිහි පිරිස සුළු පිරිසක් කර. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට අහලා හොඳට බහුශ්‍රද බවක් ඇති කරගෙන ඒ තුලින් කල්යාණ මිත්‍ර ඇසුරේ අප්‍රමාදී වෙලා දස කතාවෙන් නිර්වුල් කරගෙන කරුණු දාම් දැනුමක් නැති අය තමයි මේක කරන්නේ. සීනුවන අඩු අය මේක කරන්නේ. එහෙම නැතුව කල්යාණ මිත්‍ර ඇසුරේ සද්ධර්ම ශ්‍රවණය තුලින් නුවණින් විමසලා දස කතාවෙන් අනුග්‍රහ ලැබෙමින් හොඳට සිහිනුවන තේන අය මේක කරන්නේ නෑ කියන්නේ බුද්ධ දේශනාවේ කවදාකවත් රාතන් වහන්සේලාම කරලා තියෙනවද? සුළු යම් යහපත් දෙයක් පුරුදු කරනවා නම් කවුරු ගිහි පැවිදි පෙන්නනකොට ඒ හැම දෙයක්ම අනුමත කළා නේද? සාදු සාදු කියලා. එහෙනම් නෝනැත්තන්ගේ දෙයක් තමයි ඊතා ජාත කුල මලාගම් ભેදයකින් තොරව යහපත් දේ සුළු දෙයක් වේවා අනුමෝදන් වෙන එක. අවශ්‍යතාවයට අනුව උපකාර කරන එක. නැති තැනකට කියනවා නෙවෙයි ඉන්න තැනින් ගොඩ ගන්නවා. එහෙමනම් අපි ආදරය ගැන කතා කරමු. දෙමාපියෝ සැපයට දරුවන්ගේ කැමති නිසා ඊට අනුරූප උපකාරයකින් බැඳී යාමක් තියෙනවා දරුවන් කෙරේ. දෙමාපියෝ දරුවන් දුකින් මුදවා ගැනීම පිණිස කියන කරන හිතන රටාව තුළ ආදරයෙන් බැඳී යාමක් තියෙනවා. දෙමාපියෝ දරුවන් දියුණුව කැමති බවට මූලික වෙච්ච කරන කියන හිතන රටාව තුළ බැඳී යාමක් දරුවන් කෙරේ තියෙනවා. ඊළඟට දෙමාපියන් දරුවන්ගේ වෙන තාඩන පීඩන ඉදිරියේ කර්මයේ සිහි කරලා තරහ, ද්වේෂයක්, වෛරයක්, බද්ධ වෛරයක් ඇති කරගන්න නැතුව ඉවසීමෙන් යුක්තව දරුවන් කෙරේ උපේක්ෂාවටපත් වෙච්ච ඒට අනුරූපව බැඳී යාමක් දරුවන් කෙරේ තියෙනවා. ඊළඟට දරුවන් දුස්සීලකමින් මුදවලා සිල්වත් කරන්ට ඕමනා කරන සිල්වත් කරන්ට ඕන ඒ සඳහා උදව් උපකාර කරන රටාවට අනුව දරුවන් කෙරේ බැඳී යාමක් තියෙනවා. ඔක්කොම ගුණධර්ම මූලිකයි. එතකොට ඊළඟට දරුවන්ගේ දියුණුව පැමිස සිහියෙන් යුක්තව වාසය කිරීමට උදව් උපකාර කිරීමක් තියෙනවා. මොකද්ද සිහිය? අකුසල් මේවා සිහින් හඳුන ගන්නට. අකුසල් මුල් මේවා. අකුසලයේ ආදීනව මේවා. කුසල් මේවා. කුසල මුල් මේවා. කුසලයේ ආනිසංස මේවා කියලා සිහියෙන් හඳුන ගන්නට දරුවන්ට උදව් උපකාර කිරීමක් දෙමව්පියන්ගේ නැද්ද? මේ විදිහට පින්පව් සුගති දුගති කර්ම කර්මඵල කළ යුතු දේ නොකළ යුතු දේ අසුරු කළ යුතු නොකළ යුතු කෙනා ඊට පස්සේ සුගති දුගති සංසාර ගමන හේතුඵල ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විසඳුම නිවන ගැන හඳුනා ගන්නට උදව් උපකාර කිරීමක් සිහින් දෙමව්පියන්ගේ දරුවන් කෙරෙහි නැද්ද? කැමැත්තක් නැද්ද? එතකොට ඊට අනුරූප උදව් උපකාර කිරීමක් තියෙනවා නම් ඊට අනුරූපව බැඳීමක් නැද්ද? තියෙනවා. ඊට පස්සේ දෙමව්පියන් දරුවන්ගේ නුවණ ඇති බවටද කැමති නුවණ නැති බව දුෂ්පාඥ බවටද? නුවණ ඇති බවට. නුවණ නැති ඒ කියන්නේ නුවණ තිබෙන බව නුවණ ඇති කර ගැනීම පිණිස දෙමව්පියන් දරුවන්ට උදව් උපකාර කිරීමක් තියෙනවා. ඊට අනුරූප බැඳිච්ච බවක් බැඳී යමක් තියෙනවා. ඒ මොකද නුවණ අකුසල් මේවා කියලා හඳුනගෙන අකුසල් මුල් හඳුනගෙන අකුසලයේ ආදීනව කල්පනා නුවණින් යුක්තව අකුසල් බැහැර කරන පිරිසක් බවට පත් වෙන්න ඊට අනුරූපව බැඳී යාමක් දෙමව්පියන් දරුවන් කෙරේ නැද්ද? කුසල් කුසල මුල් කුසලයේ ආනිසංස මේවා කියලා කියා දීලා කුසල් නුවණින් යුක්තව පුරුදු කරන්නට මෙයා පුරුදු කරන්න දුවේ මෙයා පුරුදු කරන්න පුතේ කියලා දරුවන්ට ඊට අනුරූපව බැඳී යාමක් නැද්ද? සුගති දුගති මේවා කරන්න එපා මේවා මේ අසුරු කරන්න එපා මේ දෙක කළ යුතුයි නොකළ මේක සුගති මේක දුගති මේවා පින් මේවා පව් මේක මෙලව මේක පරලොව මේක සංසාර ගමන මේක තමයි හේතුඵල ධර්මය මේක තමයි නිදහසේම මාර්ගය මේකයි කියලා ඊට අනුව නුවණ උපදවාගෙන කටයුතු කිරීමකට දෙමව්පියන්ගේ කැමැත්තක් නැද්ද? ඒ උපකාරයේ පිණිස දෙමව්පියන් දරුවන් කෙරේ නුවණ උපදවා ගැනීම පිණිස බැඳීමක් නැද්ද? හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඒ මොකද හේතුව ඒ නුවණ උපදවා අනතුරින් දරුවන් මුදවලා දුෂ්පාඥකම නැති අනතුරින් මුදවලා ප්‍රඥාවන්තකම උපදවා ගැනීම පිණිසයි මේ බැඳීම තියෙන්නේ. ඒක හොඳ දෙයක්. එතකොට මේ ආකල්ප පාටුද පළල්ද? කෙලෙස් සහිත එකක්ද? එහෙම නැත්නම් පළල් නිකලෙස් එකක්ද? එහෙමනම් ආදරය කියන්නේ මේකයි. එහෙනම් දෙමව්පියන් දරුවන්ට ආදරය කියන්නේ කොහොමද? දෙමව්පියන් දරුවන්ගේ සැපේ කැමති බව පිණිස උපකාරයෙන් බැඳී යාම.
දරුවන් දුකින් මුදවා ගැනීම පිණිස උපකාර කිරීමේ අදහසින් බැඳී යාම. ඊළඟට දරුවන්ගේ සැපය පිණිස උදව් උපකාර කිරීමට පිණිස බැඳී යාමක් තියෙනවා. දරුවන්ගේ මොන දේ සිද්ධ වුණත් ඉවසීමෙන් කර්මයේ සීකලා පාවපකට යන්නේ නැතුව උපේක්ෂා සහගත දරුවන් කෙරෙහි බැඳී යාම තියෙනවා. දරුවන්ට සිල්වත් බව දුස්සීලකමින් මුදාගෙන සිල්වත් වෙන්න උදව් උපකාර කිරීම පිණිස දරුවන් කෙරෙහි බැඳීම තියෙනවා. දරුවන් දෙමව්පියන්ට දරුවන්ගේට සිහිනුවන උපදවා ගැනීම පිණිස උදව් උපකාර කර ගැනීම ඉලක්කයෙන් හැදිච්ච බැඳීම තියෙනවා. එහෙනම් දෙමව්පියන්ට මෛත්‍රියෙන් යුතු බැඳීමක් දරුවන් කෙරෙහි තියෙනවා. කරුණාවෙන් යුතු බැඳීමක් තියෙනවා. මුදිතාවෙන් යුතු බැඳීමක් තියෙනවා. උපේක්ෂාවෙන් යුතු බැඳීමට උපකාර කිරීමේ ඉලක්ක වෙච්ච බැඳීමක් තියෙනවා. සිහිනුවන උපදවා ගැනීම පිණිස බැඳීමක් තියෙනවා. ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද? එතකොට ඒ මුල් කරගෙන එහෙනම් දෙමව්පියන්ගෙන් දරුවන්ට ලැබෙන බැඳියාම තුළ දෙන රැකවරණය මොකද්ද? සැපේට උපකාරයක්, සැපේ උපදවා ගැනීමට දරුවන්ට දුකින් මුදවා ගැනීමට උපකාරයක්, මිදීමට දියුණුව ඇති කර ගැනීම පිණිස උපකාරයක්. ඊට පස්සේ කර්මය සිහි කරලා කර්මයන්ගෙන් සංවර වෙන්න සීනුවන උපදවා ගන්න, ඉවසීම ඇති කර ගන්න උපකාරයක්. දුස්සීල බවින් මිදලා සිල්වත් වෙන්න උපකාරයක්. සිහිය මොට්ට සති නුවණ සිහිය නැති බව ප්‍රහාණය කරලා සිහිය ඇති බව උපදවා ගන්නට උපකාරය. දුෂ්පාචකම නුවණ නැති බව දුරු කරලා නුවණින් නැති ප්‍රඥාවන්ත සමාධිතේතු කෙනෙක් බව කෙනෙක් විදිහට දියුණුව දකින්න ඊට අනුරූප උපකාරයක් තියෙනවා. එහෙමනම් මේ කරුණු ටිකෙන් දරුවන් කෙරෙහි තියෙන බැඳී යාමට තමයි දරුවන්ට දෙමව්පියන් ආදරය කියලා කියන්නේ. දරුවන්ගේ සැපේ කැමැතිව පිණිස බැඳී යාම, සැපේ පිණිස උපකාරයෙන් බැඳී යාම, දුකින් මුදවා ගැනීම පිණිස උපකාරයට බැඳී යාම, දරුවන්ගේ දියුණුව පිණිස උපකාරයට බැඳී යාම, දරුවන්ගෙන් තාඩන පීන ඇති වෙනකොට කර්මයේ සිහි කරලා ඉවසීමෙන් යුක්තව උපකාරයට බැඳී යාම, දරුවන් දුස්සීල බවින් මුදවාගෙන සිල්වත් බවට උපකාරයට බැඳී යාම, සීනුවණින් යුක්තව සීනුවණ උපදවා ගන්නට උදව් උපකාර කිරීම පිණිස බැඳී යාම. ඒකට තමයි දෙමව්පියන් දරුවන්ට ආදරේ කියලා කියන්නේ. ඒකට ඒ ආදරේ හරි එකක්. ඒක තමයි ලෝකෙ තියෙන්න ඕනේ. එහෙනම් දරුවන් දෙමව්පියන්ට ආදරය කරන්නත් ඕන ওই ටිකට. එතකොට ස්වාමියා බිරිඳට ආදරය කරන්නත් තියෙන ওই විදිහට. බිරිඳ ස්වාමියාට ආදරය කරන්න ඔය කරුණු වලින් උපකාර කිරීමට. එතකොට යම් ස්ත්‍රියක් පුරුෂයෙකුට ආදරය කරනවා කියලා කියනවා නම් ඔය උපකාරයක් වලින් පිරිස තමයි ආදරය කියලා තියෙන්න ඕනේ. ස්ත්‍රියක් පුරුෂයෙකුට ආදරය කියලා කියනවා නම් ඔය කරුණු වලින් කරුණු සහිතව උපකාර කිරීමට තමයි ආදරය කියලා කියන්න ඕනේ. එහෙමනම් ඊළඟට රජතුමා රටවැසියන්ට රටවැසියෝ රජතුමාට ඊට පස්සේ වෛද්‍යවරු ලෙඩුන්ට ලෙඩු වෛද්‍යවරුන්ට ඊට පස්සේ ගුරුවරු ළමයිට ළමයි ගුරුවරුන්ට නේද? මේක තමයි ආදරේ විදිහට ගෞරවාන්විත ක්‍රියාවක්. මේ ගෞරවනීය උපකාරයන් පරිහරණය කිරී එකිනෙකා තුල හෝමාරුවක් තමයි තියෙන්නේ. එතකොට කාටවත් එතන ලෝභයක්, රාගයක්, දේශයක්, මෝහයක්, ගැටීමක්, ඊර්ෂ්‍යාව, පරිගැනීමක්, එකට එක කිරීමක්, ගුණමකුකමක්, බද්ධ වෛරයක්, සට කපට ආයා සිල් මායා සිල්ලුතුන්ට ගුණවතුන්ට නිඳා පාස කිරීමක්, පංචානන්තරී කර්මයක් සිද්ධ වෙන්න පුළුවන්ද? කිලිස් වලට යට වෙච්ච තිතින් ගැයීමක්, වැයීමක්, නැටීමක්, රංගපෑමක් වෙන්න පුළුවන්ද? ඇයි ගෞරවාන්විත ගුණධර්ම හෝමාරුකින් කරන උපකාරයන්නේ නේ? එතකොට ඒ ගෞරවාන්විත ගුණධර්ම මූලික වෙච්ච එකිනෙකා කෙරෙහි ඇතිවන ගෞරවනීය බැඳීමටයි ආදරය කියලා කියන්නේ. තේරුණානේ? දැන් බෝසතාණන් වහන්සේගේ බෝසත් චරිත කතාවල තියෙනවකනේ. හැබැයි ඒ ගෞරවණීය ආදරය ලැබෙන්න සසරේ කෙනෙකුට පින තියෙන්න ඕන. ඒ කියන්නේ සත්පුරුෂ දානේ සසරේ සීනුවණින් යුක්තව ජීවත් වෙච්ච අයට. තේරුණානේ? එතකොට කෙනෙකුට නොලබනවා වෙන්න පුළුවන්. එහෙනම් මේ ජීවිතයේ අඩුව හදාගෙන පරලෝකේ ඒක තියෙන උදාහරණයක් ගත්තොත් සමහර විට අපි දැකලා තියෙනවා ඒ ආදරය හැමෝටම සමානව ලැබෙනවද? නැහැ. දැන් තමාර ගත්තොත් අපිට දකින්න ලැබෙනවා දෙමව්පියෝ
දරුවන්ට කතා කරන්නේ සත්තුන්ගේ නම් කියලා. එහෙමයි. ඊට පස්සේ ඒක දරුවාට ප්‍රියමනාපද? නෑ. සමහර දෙමව්පිය දරුවන්ට කතා කරන තාතෝ බම්බලන් කියලා. ඒකේ දරුවට සතුටක්ද? නෑ. සමහර දෙමව්පියෝ කතා කරන දරුවන්ට නම කියලා. ඒක සතුටක්ද? නෑ. සමහර දෙමව්පියෝ දරුවන්ට කතා කරන දුවේ පුතේ කියලා. එහෙම තියෙනවා. සමහර දෙමව්පියෝ කතා කරනවා දරුවන්ට සුදු පුතේ සුදු දුවේ කියලා. සුදු අම්මා කියනවා. එහෙමයි. එතකොට මේ එකක් ලෝකේ තියෙනව නේද? එතකොට මේක ආවේ කොහොමද? කර්මානු රූප. මොකද කර්මානු රූප? සසරේ තමන් අර දෙමව්පියුන් දරුවන්ට අපි හිතමු කැලෑ සත්තුන්ගෙන් කතා කරනවා කියලා දරුවන්ට. එතකොට ඒ දරුවෝ සසරේ දරුවෝ හදනකොට තමන්ගේ දරුවන්ට කතා කරලා තියෙන අර විදිහට. ඒකේ කර්ම විපාකේ තමයි අර යන්නේ. ඊළඟට අපි හිතමු තාතෝ බම්බලන් කියලා දරුවන්ට යම් අම්මා තාත්තා කෙනෙක් කතා කරනවා නම්. එතකොට ඒ දරුවෝ සසරේ තමන් දෙමව්පියන් වෙලා ඉන්නකොට දරුවෝ හදලා තියෙන්නේ තාතෝ බම්බලන් කියලා තමයි. නැත්නම් කලින් හරක බෝරු එහෙම බල්ලා. එතකොට ඒ විදිහේ කර්මය තමයි අර ගෙවන්නේ. එතකොට සමහර දෙමව්පියෝ නම කියලා කතා කරනවානේ. දැනටත් තියෙනවා. එතකොට ඒ දරුවන්ට නම කියලා කතා කරන එකේ කර්මය. මොකද එයා සසරේ දෙමව්පියන් වෙලා ඉන්නකොට දරුවෝ හදලා තියෙනවම කියලා. ඒකේ කර්මය තමයි අර ඒ තැන ඒ විදිහට විපාක දෙන්නේ. කම්මස්සක සත්තා විභජති. ඊළඟට සමහර දෙමව්පියෝ දරුවන්ට දුවේ පුතේ කියනවා. එහෙම තියෙනවනේ. එතකොට ඒකට හේතුව ඒ දුවල පුතාලා සසරේ දරුවෝ හදලාකොට දෙමව්පිය වෙලා දරුවන්ට කතා බහ කරලා තියෙන දුවේ පුතේ කියලා. ඒක තමයි කර්මයර්ගේ වෙන්නේ. ඊළඟට මේ සමහර දෙමව්පිය දරුවන්ට කියනවා සුදු පුතේ. සුදු දුවේ සුදු අම්මා කියනවා. එතකොට ඒ දරුවෝ සංසාරේ එනකොට මනුස්ස ලෝකෙ ඉපදිලා දරුවන් හදනකොට දෙමව්පියන් වශයෙන් ඉන්නකොට දරුවන්ට පාවිච්චි කරලා තියෙන වචන මොකද්ද? සුදු පුතේ, සුදු දුව, සුදු අම්මා. එතකොට ගොඩාක් සිතට සතුට උපදින්නේ මොකක් කතා කරොත් දරුවන්ට? හරි සතුටුයි. එතකොට ඒක හැමෝටම ලැබෙනවද? එහෙනම් මේ සියලු වෙනස්කම් කර්මයනේ. දවසක් එක අම්ම කෙනෙක් දානේ අරගෙන යම්මට 65ක් ඇතවත් අතර. අපෝ දැකලා ඇවිල්ලා වන්දනා කරලා මල් වට්ටියක් අතේ තිබ්බා. මං කිව්වා අම්මාද දානේ වගේ. ඔව් ස්වාමීන් වහන්සේ දානේ. කවුරුත් එක්ක දාවේ කියලා ඇහුවා. කිව්වා අපි සුදු අම්මා. ආපු පිරිස කිව්වා. ඊට පස්සේ මං කල්පනා කරා සුදු අම්මට අම්මා 65ත් 70ත් අතර. එහෙමනම් මේ අම්මගේ අම්මා ගැන වෙන්නේ කියන්නේ. එහෙනම් අම්මට 65යි නම් අම්මට 20ක් තිබ්බොත් 85ක් වෙනවනේ. එහෙනම් මේ වයසක කෙනෙක් ගැන තමයි කියන්නේ නැත්තේ කියලා මාත් එක්ක විනාඩියක් විතර කතා කරනකොට අවුරුදු 15ක විතර ලස්සනට ළමා සාරිය කියන්නේ දිගට මෙතෙන්ද වැහිච්ච ලස්සන සුදු ඇඳගත්ත දුවක් මල් වට්ටියක් තරම් ධර්මශාලාවට ගියා. යනකොට ඒ අම්මා මන්දිය බලලා කියනවා ස්වාමීන් වහන්සේ අන්න අපේ සුදු අම්මා යනවා කිව්වා. ලස්සන මල් වට්ටියක් නෙළුම්. එතකොට ඒ දුවට කතා කරන්න මේ කිරියම්මා කවුරු කියලාද? කිරියම්ම සුදු අම්මා කියනනම් අම්මා මේ දරුවට මොනවද කියන්නේද? ඒත් එතකොට ඒ දරුවට කොහොමද ඒ විපාකේ ඒ වචනේ ආවේ සංසාරේ? අම්මත් කියනවා කිරියම්මත් කියනවා එන තාත්තා අම්මා කිරියත්තා හැමෝම කියන්නේ. එතකොට බලන්න ඒ පින්කම හොඳට කරලා අන්න ඒ වගේ අපි ආදරය ගැන තේරුම් ගන්න ඕනේ. ඔව් ආදරය කියන වචනේ ලාමක කාමයට රූප ශබ්ද ගන්ධයට රාග සහිතව ආසාවෙන් බැඳිලා ගිහිල්ලා ඊට අනුරූපව හිතපු දේ සිද්ධ නොවිලා අපේක්ෂා බංගත්තටපත් වෙලා ආසාව කියන එක හරියට මේ ආසාව කියන එක හරියට කාසිය දෙපැත්ත වගේ එක පැත්තක් අනිත් පැත්ත වගේ ආසාවත් එක්ක ඇලීමත් එක්ක මොකද තියෙන්නේ ගැටීම නේ එහෙම එකක් තමයි ආදරේ කාමච්ඡන්දයට කාමයට කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස වශයෙන් ස්ත්‍රියකට පුරුෂයෙකුට තියෙන කැමැත්ත පුරුෂයාට ස්ත්‍රියට තියෙන කැමැත්ත ඒකට තමයි මේ ලෝකය ඊට අනුරූපව කෙලෙස් සහිතව බැඳී යාමට තමයි මේ ලෝකයේ ආදරය කියන්නේ සම්මුති ලෝකයක් තේන්නවනේ යම් කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ස්ත්‍රිය පුරුෂයාට
ඉස්ත්‍රි කරවේවා රාගයට, ආසාවට, ආදරයට, ප්‍රේමයට, දාහයට, දැවිල්ලට යටත් වෙච්ච සිතින් බැඳී යාමක් යද්ද ඉස්ත්‍රියට පුරුෂයා කෙරේවා, පුරුෂයාට ඉස්ත්‍රිය ගැන වේවා. ආන්න ඒකට තමයි මේ ලෝකේ අර ආකල්පේ පටු වෙච්ච ඇස ගැන අවබෝධයක් නැති, රූප ගැන ආකල්පේ පටු, කන ගැන අවබෝධයක් නැති, ශබ්ද ගැන අවබෝධයක් නැති, නාසය ගැන ගඳ සුවඳ ගැන අවබෝධයක් නැති ආකල්පේ පටු, දිව ගැන රසය ගැන අවබෝධයක් නැති ආකල්පේ පටු, කය ගැන පාස ගැන අවබෝධයක් නැති ආකල්පේ පටු වෙච්ච කෙනා ඇහැට පෙනෙන රූපයට ආසාවෙන් බැඳිලා ගිහිල්ලා සරාගී වෙනවා. තේරෙනනේ? කනට ඇහෙන ශබ්දයට ආසාවෙන් බැඳිලා ගිහිල්ලා සරාගී වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳට බැඳිලා ගිහිල්ලා ගඳ සුවඳට සරාගී වෙනවා. දිවට දැනෙන රසයට බැඳිලා ගිහිල්ලා ආසාවෙන් සරාගී වෙනවා. කයට දැනෙන පාසයට ආසාවෙන් බැඳිලා ගිහිල්ලා සරාගී වෙනවා. ඒ කියන්නේ රූපයෙන් බැඳිලා ගිහිල්ලා ආසාවෙන් සරාගී වෙනවා. ශබ්දයට ආසාවෙන් බැඳිලා ගිහිල්ලා සරාගී වෙනවා. සුවඳට ආසාවෙන් බැඳිලා ගිහිල්ලා සරාගී වෙනවා. රසයට ආසාවෙන් බැඳිලා ගිහිල්ලා සරාගී වෙනවා. එක වාසය කරනවා. පාසට ආසාවෙන් බැඳිලා ගිහිල්ලා පාසට සරාගී වෙනවා. එක වාසය කරන රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ රස පාස වශයෙන්. එතන ඒවා රාගයේ මිශ්‍රිතයි. ආදරේ මේ ආසාව, තෘෂ්ණාව මිශ්‍රයි. ඒකට තමයි ආදරය කියලා කියන්නේ. ප්‍රේමය, දාහය, දැවිල්ල කියලා කියන්නේ මේ වචන ඔක්කොම එකට තියෙන රාගයට තියෙන වචන. පරයාය වචන. එතකොට ඒවල් කුසල්ද, කුසල මූලිකද, අකුසල් මූලිකද? අකුසල් මූලික. ඊට අනුරූපව යමක් ස්ත්‍රිය පුරුෂයා ගැන වේවා කියන කරන හිතන රටාව තුළ රැස් වෙන්නේ කුසල්ද, අකුසල්ද? පාසවද, අපහසවද? මොකද්ද? රාග ගින්නෙන් ගිනි ගන්නවා. රාගේ නැමැති ගින්නෙන් ගිනි ගන්නකොට යාට කායිකව මානසික ඇති වෙන පාසවද, අපහසවද? මානසිකව ඇති වෙන පාසවද, අපහසවද? අපහසවයි. එහෙනම් ලෝකයා ඉන්නේ ආදරය කියන තැන උනොතන. ඒකලා තමන් හිතන දේ හිතපු දෙයට සිද්ධ වෙච්ච නැති නිසා එයා ආදරයට එයා සාප කරනවා. ගෞරවාන්විත ආදරයට සාප කරනවා, නිඳා කරනවා. ඒක හරිද? ඒ රැස් කරන්නේ පවුනේ. ඉතින් ඒ නිසා සාමාන්‍ය ලෝකයා ආදරය කියන එක දන්නේ නැහැ. එතන ආදරේ නමනුත් තියෙන්නේ පටු ඇස රූප ගැන අවබෝධයක් නැති නිසා ආකල්පේ පටු බවින් ඇතිවෙච්ච ආසාවෙන් බැඳී යාමක්. නේ? සාමාන්‍ය ලෝකයාට තියෙන්නේ කනට ශබ්දට අවබෝධය නැති පටු නිසා ආසාවෙන් බැඳලා ගියච්ච දෙයක් තියෙන්නේ. පටු ආකල්පයක්. ඒ වගේමයි නාසය ගැන, ගඳ සුවඳ ගැන, දිව ගැන, රස ගැන, කය ගැන, පහස ගැන, මනස ගැන, අරමුණු ගැන අවබෝධයක් නැති නිසා ආසාවෙන් බැඳිලා ගිහිලා පටු ආකල්ප තුළ රැස් වෙලා ඉඳගෙන ඊට අනුරූපව කරන කියන හිතෙන දෙයක් තමයි ආදරේ නමින් ලෝකයා කියන්නේ, කරන්නේ, හිතන්නේ. නමුත් ආදරේ කියන්නේ නිකන් නෙවෙයි. ගෞරවාන්විත දෙයක්. නිරිසත්තුන්ට ආදරේ තියනවාද? ආදරය තුල තියෙන්නේ නම් පින් කරපු ලෝකේ උපන් අයට විතරයි. ආදරය තුල ලැබෙන්නේ එකිනෙකාගේ ජීවිතවලට ආරක්ෂාවක්, පිහිටක්, පිළිසරණක්, රැකවරණයක්. නේද? ආදරේ නමින් තියෙන්නේ. එහෙනම් මේ පුදුන ආකල්පයෙන් යුතු සත්වයන් දෙය මිනිසුන් ආදරයට ආකල්ප පටුවක් අකුසල් තුල ඉඳලා නින්දා පාස කරාට වැඩක් නැහැ. නේ? ඒ නිසා එහෙමනම් ගෞරවාන්විත ආදරයට සියලු දෙනා ආදරය කළ යුතුද නැද්ද? ආදරය කළ යුතුයි. මොකද දෙමව්පියන් දරුවන් කෙන වේවා. දරුවන් දෙමව්පියන්ට වේවා. ඊළඟට අම්මා තාත්තට, තාත්තා අම්මට, ගුරුවරු ශිෂ්‍යයන්ට, ශිෂ්‍යයන් ගුරුවරුන්ට, වෛද්‍යවරු රෝගීන්ට, රෝගී වෛද්‍යවරුන්ට, රජතුමා රටවැසියන්ට, රටවැසියෝ රජතුමාට, ඊළඟට ශ්‍රමණයන් වහන්සේලා ලෝකයට ආදරය කරන්න ඕනද නැද්ද? එතන තියෙන්න ඕනේ ආදරේද නැද වෙන වචනයක්ද? එතන පාවිච්චි කරන වචනේ ආදරය නෙවෙයි. අනුකම්පාවෙන් යුතු උපකාරයක්. එතන ශ්‍රමණයන් වහන්සේලා පාවිච්චි කරන්නේ ආදරය කියන වචනේ නෙවෙයි. අනුකම්පාවෙන් උපකාරය ගැනීමක්. තේරුණානේ? එතකොට ගිහි පින්වතුන්ගේ ජීවිතයට බද්ධ වෙන දෙයක්මද ආදරය. එතනත් ගුණධර්ම කුසල් මූලිකයි.
හැබැයි ඒ ආදරය තුල කුසල් මූලිකයි. ශ්‍රමණයන් වහන්සේලා පාවිච්චි කරන්නේ ආදරේ මුල් කරගෙන ලෝදේ මිනිසුන්ට උදව් උපකාර කිරීම නෙවෙයි. නේ? කරුණාවෙන් උපකාර කිරීම. බුදුරජාණන් වහන්සේ වදාළේ යමෙක් දුකින් මුදවා ගැනීම පිණිස සැපේ උපදින ධර්මයේ මුලැමැදාගේ පරිපූර්ණ පිරිසිදු ධර්මයේ කියා දෙනවා නම් කියා දෙන්න ඒක කරුණාවෙන් දුකින් මුදවා ගැනීම උපකාරයි. එතන බැඳීමක් නැහැ කියනවා. එන අනුකම්පාවෙන් උපකාර කිරීමක් තමයි ශ්‍රමණයන් වහන්සේලාට දෙවි මිනිසුන්ට උපකාර කිරීමක් තමයි තියෙන්නේ. එතෙන්ද වාදරී කියන වචනේ පාවිච්චි කරන්නේ නෑ. මොකද ගිහි ජීවිතේ පාවිච්චි කරන වචනයි ශ්‍රමණ ජීවිතේ පාවිච්චි කරන අතරයි යම් යම් වෙනස්කම් තියෙනවා. නේද? ඒ නිසා එහෙනම් නොනැත්තෝ අප කලින් කතා කර විදිහට යම්කිසි දුවෙක් පුතෙක් ගැන පුතෙක් දුවෙක් කෙරෙහි ස්ත්‍රියක් පුරුෂයෙක් කෙරෙහි පුරුෂයෙකුට ස්ත්‍රිය කෙරෙහි අම්මා තාත්තා ගැන තාත්තා අම්මා කෙරෙහි දෙමව්පියන් දරුවන් කෙරෙහි දරුවන් දෙමව්පියන් කෙරෙහි ඊළඟට රජතුමා රටවැසියන් කෙරෙහි රටවැසියෝ රජතුමා කෙරෙහි ගුරුවරු ශිෂ්‍යයන් කෙරෙහි ශිෂ්‍යයන් ගුරුවරු කෙරෙහි ඊළඟට වෛද්‍යවරු රෝගීන් කෙරෙහි රෝගීන් ගුරුවරු වෛද්‍යවරුන් කෙරෙහි කියලා තිබෙන්න ඕනේ ආදරය මොකද්ද? ඒ සියලු දෙනාටම එකිනෙකාට සැපේ කැමති බව ඉලක්ක වෙච්ච දුකින් මුදවා ගැනීම පිණිස කරුණාව ඉලක්ක වෙච්ච දියුණුව ඇති කර ගැනීම පිණිස උපකාර මූලික වෙච්ච කර්මයේ සීකරලා කාගෙනුත් අකටයුත්තක් වුණොත් ඊවසීම ඇති කරගෙන පව කරගන්න තු උපේක්ෂා මිශ්‍ර වෙච්ච ඒ සීල දිනාම එකිනෙකා දුස්සීලකමින් මිදිලා සිල්වත් වෙන්න උපකාරය මුල් වෙච්ච සිහිනුවන උපදවා ගන්නට උදව් උපකාර කිරීම ඉලක්ක වෙච්ච ගෞරවනීය බැඳීමක්. ඒකට තමයි ආදරය කියලා කියන්නේ. ආන්නේ ආදරේ හොඳ දෙයක්ද නරක දෙයක්ද? හොඳ දෙයක්. නුවණැති දේ මිනිසුන් ඥානවන්ත නුවණැත්තන් ඒ ආදරයට ආදරය කළ යුතුද නැද්ද? ගෞරව කළ යුතු නැද්ද? ගෞරව කළ යුතුයි. ඒ ආදරය ලැබෙන්නේ මොකෙන්ද කෙනෙකුට? පිනින් සසරේ නේ. ඉතින් ඒ නිසා වර්තමාන පොදුල් ලෝකේ පුතඥන ලෝකේ ප්‍රමාදී වාසය කරන අකුසල් තුල වාසය කරන දේව මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රසුරේ නුවණැති ධර්මයාලා නුවණින් කල්පනා කරලා අකුසල් ගැන අකුසල් මුල් ගැන අකුසලයේ ආදීනව ගැන තේරුම් ගත්තා. අකුසලයේ වැළකුණු. කුසල් ගැන කුසල මුල් ගැන කුසලයේ ආනිසංස තේරුම් අරගෙන කුසල් වඩන මේ විදිහට සුගති දුගති පින්පව් කර්ම කර්මඵල යහපත අයහපත කළ යුතු දේ නොකළ යුතු දේ ඇසුරු කළ යුතු කෙනා ඇසුරු නොකළ යුතු කෙනා ගැන තේරුම් අරගෙන කර්ම කර්මඵල ගැන සංසාර ගමන ගැන හේතුඵල ධර්මයේ නිදහස් වීම මාර්ගය අෂ්ටාංග භාව සැපේ කෙලවර නිවන ගැන අවබෝධයෙන් යුතු ඊට අනුරූපව කටයුතු කරන ඊට අනුරූපව අකුසල් ප්‍රහාණය කරලා සබ්බපාපස්සා කරන සීල අකුසල් ප්‍රහාණය කරලා කුසලස්ස උපසම්පදා කුසල් වඩන්ට කොතෙක්ද රාගේ නැමැති අකුසලය දේශේ නැමැති අකුසලය මෝහේ නැමැති අකුසලය කාම භව අවිජ්ජා ආශ්‍රව ප්‍රහාණය වෙන තුරු දුකට ගන්න හේතුව තණ්හා ප්‍රහාණය වෙන තුරු කාම රූප අරූප භවයේ තුරු නැතු නිරුද්ධ වෙන තුරු භව නිරෝධ නිබ්බාන නිවන අවබෝධ කරන තුරු මේ ආදරය දියුණු කළ යුතුද නැද්ද? එකිනෙකා සඳහා මේ උදව් උපකාර කළ යුතු නැද්ද? ඒ නිසා ගෞරවණීය ආදරයට කවුරුත් නිඳා පාස කරන්න එපා. නේ කෙලෙස් සහිත එකිනෙකාට කාම නිස්ෘතව සරාගීව කාම ඡන්දයෙන් අකුසල් මූලික බැඳී යාම නෙවෙයි ආදරය කියන්නේ. පටු ආකල්පයෙන් ඒ විදිහට බැඳී යාම නෙවෙයි බැඳී යාම කියන්නේ. එහෙනම් කල්යාණ මිත්‍රයන් ළඟට ඇවිල්ලා කල්යාණ වූ ධර්මය අහලා නෝනින් කල්පනා කරලා නෝනෙත්තන් විදියට දේව මිනිසුන්ගේ කාගෙත් අර අපි කතා කර විස්තරවල සැපේ පිණිස උපකාර වෙච්ච බැඳී යාම දුකින් මුදවා ගැනීම පිණිස බැඳී යාම දියුණුව පිණිස උපකාරයේ මූලික වෙච්ච බැඳී යාම කර්මයේ සීකරලා ඉවසීම ඇති කර ගැනීම පිණිස ඇති වෙච්ච බැඳී යාම සීලයට උපකාරයේ පිණිස බැඳී යාම සීනුවන ඇති කර ගැනීම පිණිස දියුණු කර ගැනීම පිණිස ඉලක්ක වෙච්ච ගෞරවණීය දියුණු කරන්න උදව් උපකාර කිරීම මූලික වෙච්ච බැඳී යාම තේරෙනවනේ. මේක විදර්ශනා පැත්තකට මූලික වෙන
ගුණධර්ම උපදවා ගැනීමක් මේ විස්තර කළේ. මොකද බැඳී යාම කියන වචනේ මෙතන මම තේනවා. මේ බැඳී යාම කියන්නේ අර ආදරේ සම්මුති වචනේ විග්‍රහ කරන්නටයි. තේනෝනේ තණ්හාපච්චය උපාදාන. උපාදාන කියන්නේ බැඳී යාම. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ඒ බැඳී යාම කියන උපකාරී කියන එක මම කියන්නේ. මොකද උපකාරයේ මූලික වෙච්ච අර ආදරය කියලා තියෙන ලෝකේ බැඳීමනේ. ඒකටයි මම මේ කියන්නේ. එතන තියෙන බැඳී යාම කියලා කියන්නේ උපකාරයට උපකාර කරන්නට පෙළඹවීම. ඒ බැඳී යාම කියන වචනේ ගන්න ඕන උපකාරයට පෙළඹවීම. දෙමෝපියන් උපකාරයට පෙළඹෙනව නේද? ඒක තමයි මේ කියන්නේ. එමුස කෙලෙස් සහිත බැඳී යාම ඒක පටල ගන්න එපා. නේ? ඉතින් ඒ සඳහා ඒ කරා යන්නට ආදරය නමින් ලාමකෝ රූප ශබ්ද ගන්ධ රස පාසට ආසා කිරීම නම් වූ රූප ශබ්ද ගන්ධ රස පහසට සරාගීම නම් වූ නීච පහත් ඔය කියන සරාගී බව ආදරේ නොවේ. ආදරේ කියන වෙන දෙයක්. ඒ නිසා ඊටා ශ්‍රේෂ්ඨ උතුම් දෙව් මිනිසුන්ට යහපත පිණිස පවතින පිණින් උපදින නොනැත්තන් විසින් ප්‍රශංසා කරන මේ සඳහන් කරපු ගෞරවණීය ආදරයට නොනැත්තු ආදරය කරත්වා. ගෞරවණීය ආදරයට ගරු කරත්වා. ගෞරවණීය ආදරය පුරුදු කරත්වා. එතකොට රැස්වන කර්මයෙන් මෙලොවත් පරලොවත් සසරේ ගෞරවණීය ආදරේ දෙමෝපියන්ගෙන් ලැබේවි, දරුවන්ගෙන් ලැබේවි, ඥාතීත මිත්‍රාගෙන් ලැබේවි, රටවැසියන්ගෙන් ලැබේවි, පේන අයගෙන් ලැබේවි, නොපෙනෙන අයගෙන් ලැබේවි. මොකද කම්මස්සකා සත්තා විභජති ඉපදෙමින් මැරෙමින් කර්මානුරූප යන සසර ගමන. ඒ නිසා මේ කාරණේ හොඳට තේරුම් අරගෙන තවදුරටත් කල්යාණ මිත්‍ර ඇසුරේ කල්යාණෝ ධර්මයේ අහල නුවණින් කල්පනා කරලා සීනුවණින් යුක්තව ශ්‍රද්ධාව සිල්වත් බව දහම් දැනුම දන් දීම ධර්මෝපයන සැලකීම ධාර්මිකව ජීවත් වීම නුවණින් යුක්තව ජීවත් වීම කියන කරුණු තේරුම් අරගෙන නුවණැත්තන් විදියට මෙලොව ජීවිත වාසනාවන්ත කරගෙන පින් රැස් කරගෙන පරලොව ජීවිතය සුවපත් කරගෙන සැපයන්ගෙන් අග්‍රව සුවපත් වීමෙන් අග්‍රව රාගය නැමැති අසනීපේ දේශේ නැමැති අසනීපේ මෝහය නැමැති අසනීපේ සදාටම සුවපත් කරගෙන රාගය නැමැති ගින්න දේශේ නැමැති ගින්න මෝහය නැමැති ගින්න සදාටම නිවාගෙන සාන්ත නිවනටපත් වෙච්ච උතුම් වූ ශ්‍රාවකයන් බවට පත් වෙන්නට මේ ශ්‍රී සද්ධර්මයේ හැම දිනාටම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු